අයිබෝන් ළමයි දැන් අපි මේකෙන් මේ වීඩියෝ එකෙන් වෙන්නේ ඊළඟ මොඩල් පේපර් එක ඔයගොල්ලන්ගේ සාකච්ඡා කරන්න මොඩල් පේපර් එකක් අපි කලින් සාකච්ඡා කරා. ඒතකොට ඒකේ සම්පූර්ණයෙන්ම MCQ 50ක් ස්ට්‍රක්චර්ඩ් 4ක් essay 4ක් විදිහට ෆුල් එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට හම්බ වෙන වගේ ක්වෙස්චන් පේපර් එකක් හම්බ වෙනවා. එකම අඩුව තියෙන්නේ අර essay වල මම 6ක් තෝරගන්න කියලා දාන්නේ නැහැ. 4ක් දානවා. 4ටම අදාළව ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මාකේ එකක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට ඒකටම. ඉතින් එතන ටිකක් ධාරිතාව වැඩි වෙන නිසා තමයි මම මේ එසේ පාර්ට් එක ඒ විදිහට 4ක් විදිහට දාන්නේ. හරි. කොහොමත් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ කියන්නේ ඕනෙම තත්ත්වයකට මොන දෙන්නේ කියව තියෙන්න ඕනේ. මොකද එසේ questions 6ක් දුන්නට එක විභාගෙදී ලැබෙන ඒකට උදව්වක් වෙනවා. හරි. ඔයගොල්ලන්ට කරන උදව්වක් වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් එසේ ඕනෙම එසේ එකකට ඔයගොල්ලෝ ලියන්න හැකියාව තියෙන්න ඕන. මොකද විභාගෙදී අපි ලියන්න යන එක අමාරු වෙලා යන්න පුළුවන්. හරි ලියන්න යන පාඩම් වල ඉතින් ඔයාලා පාඩම තෝරගෙන යනවා ලියන්න. හරි දෙවෙනි පාඩමෙන් ඔයාලා ලියන්න යනවා. දෙවෙනි පාඩමෙන් නිකන් අමුතු විදිහට හරිද වෙන සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක් නැතුව නිකන් ගොඩක් වෙනස් කරලා එහෙම එනවා ප්‍රශ්නය. ඒතර ඒක අත්හැරලා ඔයගොල්ලන්ට වෙන එකක් තියාගන්න හැකියාව තියෙන්න ඕනේ. ඒකටයි අපි කියන්නේ සූදානම් වෙන්න ඕනේ ඕනම ප්‍රශ්නයකට ලියා ගන්න පුළුවන් විදිහට. ඒ අනුව තමයි 4ක් මගේ තෝරා ගැනීමක් නැතුව එතන පොඩි වෙනසක් තියෙනවා. අනිත් ඔක්කොම ෆුල් පේපර් එක හරි එක්සෑම් පේපර් එක ස්වභාවයට තියෙනවා. අනිත් එක ක්වොලිටි එක. මගේ පේපර්ස් වල මම හදන්නේ හැමතිස්සෙම ඒ විභාග මට්ටමට. හරි. එතනින් අඩුවත් වැඩිවත් නැතුව විභාග මට්ටමටම හදන්න පේපර් එක. ඒ හින්දා ඔයගොල්ලන්ට හොඳ ටාගට් එකක් මේ පේපර්ස් වලින් හදා ගන්න පුළුවන්. ඒ අනුව මේවාදී ඔයගොල්ලෝ සාර්ථක වෙන්නේ ඒ කියන්නේ පේපර් එක අරගෙන ඒකේ උත්තර ටික මාක් කරගන්න එක කිසිසේත් ප්‍රමාණවත් නැහැ. හරි. විභාගයට යනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ඒ ලෙවල් කියන්නේ ලොකු තරග විභාගයක්. මේකේ ගොඩක් ළමයින්ට අඩු වෙන දේ තමයි මේ පේපර්ස් කියන්නේ. තියරි පාඩම් එක පාඩමක් ගත්තාම ඒක 3-4 වතාවක් සමහරවිට ඉගෙනගෙන තියෙනවා. හරි පන්තිවල උගන්වනවා, ඉස්කෝලේ උගන්වනවා, ඊට පස්සේ පන්ති 2-3කට යන ළමයි ඉන්නවා. හරි. නමුත් පේපර් එකක් කරන්න ගියන් පස්සේ ලකුණු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ විභාගයට යන්න කලින් ඔයගොල්ලෝ පේපර්ස් කරලා යනවා මත. ප්‍රෙෂරයි ගොඩක් වෙලාවට. හරි ප්‍රෙෂරයි කර පේපර්ස් කරන්න පටන් ගන්න මැයි විතර වෙලා මැයි ජූන් විතර වෙලා තමයි පේපර්ස් කරන්න පටන් ගන්න. ක්ලාසස් වල ගොඩක් වෙලාවට පේපර්ස් පටන් ගන්න ඒ වගේ වෙන්නේ. නමුත් ඊට කලින් ඕගොල්ලන්ට වෙලාව තියෙන්න ඕනේ ඕගොල්ලන්ගේ අඩුපාඩු හදා ගන්න. හරි විෂයන් තුනටම අදාළව අනිවාර්යයෙන්ම හරි. ඒ හින්දා මේ පේපර්ස් ඩිස්කෂන් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඵලදායී වෙන විදිහට. දැන් ක්ලාස් එකක වුණත් අපිට පැය 5ක් දීලා පේපර් එකක් ලියවන්න වෙලාවක් එන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. හරි කොටසක් ඒ වගේ තමයි ලියවෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අවංකව මේ පේපර් වීඩියෝ එක ගත්ත ඕගොල්ලෝ එතකොට මේකෙන් උපරිම ප්‍රතිලාභය ලබන්න. ඇත්තටම අර වීඩියෝස් හැම එකකට වඩා වැදගත්ම වීඩියෝ එක තමයි මේක කියලා මම හිතනවා. මොකද මේකෙන් තමයි ඕගොල්ලන්ට අර අස්වැන්න නෙලා ගන්න තියෙන්නේ. හරි. ඔක්කොම කරලා වකුරලා ඒව කරලා ඔක්කොම බෝල දාලා අස්වැන්න නෙලා ගන්නවා කියන එක තමයි මෙන්න මේ පේපර්ස් වීඩියෝ එකෙන් හරි අපිට උදාහරණයකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ තරමට මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අන්තිම ඔක්කොම දේවල් කරලා ඔයගොල්ලෝ පේපර් කරේ නැත්නම් විභාගෙට අස්වැන්නක් නෙලා ගන්න හම්බෙන්නේ නැහැ. හොඳ ප්‍රතිඵලයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට පේපර් කරන්න ඕන විදිහ ඔයගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. හරි. මුලින්ම මේ ඩිස්කෂන් එකට එන්න කලින් හරි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පේපර් කරන්න ඕනේ. කියන්නේ එක දිගට බැලන අඩුම ගානේ MCQ එක වෙනම කරලා ඒක ඒ ඩිස්කෂන් එක බලලා දැන් මේ වීඩියෝ එක මම හදන්නේ එකටම හරි. MCQ එක essay එක දෙකම මම එකෙන්ම සාකච්ඡා කරලා ඉවර කරනවා. ඒතර කලින් අපි කරේ essay එක මේ පොයින්ට් මම කිව්වා ඔයගොල්ලන්ට කතා කරගන්න හරි බලා ගන්න හරි පුළුවන්. ඒතර අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට වීඩියෝ බලන්න වෙනවා. නමුත් මේ පාර මම මේ සාකච්ඡා කිරීමේ ධාරිතාවය අඩු කරලා මම වාක්‍ය එකක් වෙනම දානවා. අතින් ලිපු වාක්‍ය එකක් මම දානවා. මේකට ඔයගොල්ලෝ වීඩියෝ එක හම්බ වුණ වීඩියෝ එකට පේ කරලා ගෙවපු කට්ටියට වීඩියෝ එකත් එක්කම මේ ටියුට් එකක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අර ටියුට් බලනවා වගේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න විදිහට PDF ෆයිල් එකක් දානවා. හරි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න වැදගත් තැන් ඔක්කොම කතා කරනවා සෙකන්ඩ් පේපර් එකට අදාළව. හරි. ඒක කරන්න ඕනේ එහෙමයි. මුලින්ම ඔයගොල්ලෝ 50ටම MCQ 50ටම ලකුණු කරලා හරි. හොඳට ආපහු විභාගේ කරනවා කියලා හිතාගෙනම කරලා ඊට පස්සේ ආපහු දැන් ඩිස්කෂන් එකේදී මම මෙතන බෝඩ් එකේ උත්තර ටික දාලා තියෙනවා. මොනවා හරි ගැටලුවක් ඔයගොල්ලන්ට තියෙනවා නම් කියලා මම විස්තර කරගෙන යනවා ඉක්මනට MCQ 50 හරි. ඉක්මනට විස්තර කරගෙන යනවා. මොනවා හරි ගැටලුවක් තියෙන තැනක් තිබුණ නැත්නම් ආය ඔක දැන් මෙතෙන්ට ගත්තොත් අපි 32 වෙන එකට කොහොමද
එක ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියලා ප්‍රශ්නයක් එන තැන බයෝ වල ගොඩක් තියෙනවා. හරි. ෆිසික්ස් කෙමිස්ට්‍රි වල නම් කොහොමද ගොඩක් කියන්නේ. බයෝ වල ගොඩක් දැන් පේපර්ස් වල වර්තමානයේ මේ මෑත කාලේන ඕගොල්ලන් මේ නිව් සිලබස් වලට අදාළව පේපර්ස් වල දකින්න පුළුවන් එකක් තමයි හැම බහුවර්ණයකම මොකක් හරි තර්කයක් තියෙනවා. හරි. අනිවාර්යයෙන්ම දැන් අපි 40යි 45යි කියලා හිතාගෙන ආවට අනුව ගන්න 40ක්වත් සමහරවිට නැති වෙන්න පුළුවන්. 40කට අඩු මට්ටමක් එන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ MCQ පේපර් එකත් හරියටම ඕගොල්ලෝ කරගන්න ඕනේ. මේක තමයි ඕගොල්ලන්ට විභාගෙදී එන ප්‍රතිඵලය තීරණය කරන්නේ MCQ එක අනුව. කියන්නේ MCQ එකේ ලොකු ලකුණු ප්‍රමාණයක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් එක හරි දෙක උත්තරයක් තේරීම මගින්. ලොකු ආයාසයක් දරන්න ඕනේ ඔයගොල්ලෝ සෙකන්ඩ් පේපර් එකේ ලකුණක් ගන්න. ඉතින් MCQ එක අනිවාර්යයෙන්ම ලකුණු 45කට, ඒ කියන්නේ MCQ 45කට වගේ කරගත්තොත් ඔයගොල්ලන්ට ලේසියෙන් ඒකකට යන්න පුළුවන්. හැබැයි ඒ ටාගට් එක ලේසි, ඒ කියන්නේ 45 ටාගට් එක MCQ ලේසි නෑ. හරි. ඔච්චර ඕගොල්ලෝ දැනුම තියාගෙන විභාගයට ගියත් සමහර වෙලාවට හරිද 45ට වඩා අඩු මට්ටමක් 40ක් 38ක් ඒ වගේ මට්ටමක් වෙන්න පුළුවන්. විභාගය වෙලා ලකුණු කරලා එද්දී තමන් හරි කියලා හිතාගත්තුවා ගොඩක් පෙරදිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක අඩු කරගන්න MCQ වර්ධින ප්‍රමාණය අඩු කරගන්න අපිට කරන්න තියෙන හොඳම දේ තමයි පුළුවන් තරම් MCQ කරලා යන්න. හොඳයි එහෙනම් අපි ආරම්භ කරමු. දැන් පේපර් එක කරලා ඇති ඔයගොල්ලෝ චෙක් කරගන්න උත්තර ටික කොහොමද කියන එක. පළවෙනි එක අහන්නේ දැන් මේකේ මේ ගැටලු නැතුව ඇති බොහෝ දුරට මේ පේපර් එක මම ගොඩක් බැලුවා. ඒකට මේ මම ලියපු පේපර් එක හරි අසින් ලියපු පේපර් එකක් හරි කොහෙන්වත් කොපි කරපු එකක් නෙමෙයි හරි. ඒකට ඒ හින්දා මේ පේපර් එක තමයි මම බලාගෙන දැන් ඩිස්කස් කරන්නේ. ඒකට මේකේ බැරි වෙලා හරි printing මොකක් හරි තිබ්බොත් ඒකත් ඔයගොල්ලන්ට අහු වෙනවා හරි. හරි. ජලයෙන් ජීවීන්ට ප්‍රයෝජනයක් නොවන්නේ. ආරම්භ කරමු අපි ජලයෙන් ජීවීන්ට ප්‍රයෝජනයක් නොවන්නේ. ඒකට ජලය කියන මාතෘකාවටදී ප්‍රධාන එයාගේ ප්‍රයෝජන හතරක් අපි කතා කරා නේද? ස්වාමයේ උෂ්ණත්ව මධ්‍යස්ථ කිරීමේ හැකියාව, ද්‍රවීයතාවය, ඊට පස්සේ වගේ හතරක් අපි කතා කරා ප්‍රධාන ජලයේ තියෙන ගුණාංග. ඒතකොට මේකෙදි ප්‍රයෝජනයක් නොවන්නේ. ඒතකොට ඒ හතර ගැනම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න එපා මෙතෙන්දී. මෙතෙන්දී යන්නේ ප්‍රධාන ගුණාංගයක් කියලා. ඒතකොට වෙනත් ගුණාංග ප්‍රධාන ගුණාංගයක් යටතේ තියෙන වෙනත් ගුණාංගයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අධික වාෂ්පීකරණයේ පුක්තතාවයක් තිබීම. ඒ වගේ එකක් වුණා මෙතෙන්ට දාන්න පුළුවන්. හරි. මේකේ උත්තරේ වෙන්නේ 4. ඒතකොට තාප පරිවාරකයක් වීම. ද්‍රාවකයක් වෙනවා, තාප ස්වරක්ෂකයක් වෙනවා, පරිවහන මාධ්‍යයක් වෙනවා, දේහපෘෂ්ඨ සිසිල් කරනවා. ස්වරක්ෂකය දැන් දෙවෙනි එකේ සමහර කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. තාප ස්වරක්ෂකය. ඒ වචනේ මොකක්ද? ස්වරක්ෂක කියන්නේ ස්වරක්ෂකයක් කියලා කියන්නේ මොකක් හරි දෙයක්. විශේෂයෙන්ම දැන් තාප ස්වරක්ෂකයක් කිව්වහම අපි ගන්නේ තාපය නියත අගයක පවත්වා ගැනීම. ඒක ජලයෙන් කරනවා. හරි. තාපය එයා පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙද්දී අපේ ශරීරයේ උෂ්ණත්වයත් වැඩි වෙන්නේ නැති වෙන්නේ. බොහෝ දුරට එක අගයක නියත අගයක තියාගන්නේ ජලයෙන් කියන නිසා. නැත්නම් වෙන ද්‍රාවකයක් මොකක් හරි තිබ්බම පොල් තෙල් තිබ්බ කියනකොට අපේ ජලය වෙනකොට සයිල් වල එන්නේ. එහෙනම් ඒකට ස්වරක්ෂයක් වෙන්නේ අර විදිහටම පරිසරයේ උෂ්ණත්වයට එක්ක සංවේදී. කියන්නේ ඒකත් එක්කම ඉහළ යනවා පහළ යනවා. නමුත් ජලයේ තියෙන විශේෂ ගුණාංගය තමයි ඒක ස්වරක්ෂකයක් වෙනවා. ඒ කියන්නේ එක අගයක තියාගන්න තාපය එයා උත්සාහ කරනවා. එහෙනම් හතරවෙනි එක තමයි මේකට තාප පරිවාරකයක්. තාප පරිවාරකයක් කියලා කියන්නේ පරිවර්ණය. ඒ කියන්නේ තාපයට බාධාවක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ තාපය යන්නේ නැහැ. ඒ උදාහරණයක් විදිහට අපේ ශරීරයේ තියෙන මේද ස්තරය. හරි. දැන් මේද ස්තරය සමට යටින් මේද ස්තරයක් තියෙනවා. ඒ මේද ස්තරය අපිට දායක වෙනවා තාප පරිවාරකයක් විදිහට. මේදේ හරහා ලිපිඩ හරහා තාපය ගමන් කිරීම අවම. දේහේ තාප පරිවාරය. ඒකත් අපේ අචල තාපී බවට උෂ්ණත්වය නියතව තබා ගන්න දායක වෙනවා. හැබැයි ඒක කරන්නේ ජලය නෙමෙයි. ජලය තාප පරිවාරකයක් කියලා අපි කියන්නේ නැහැ. ඒ අනුව උත්තරේ 7. දෙවෙනි එකට ප්‍රෝටීන ගුණහානි වීමට බල නොපාන වේ. ප්‍රෝටීන ගුණහානි වෙද්දී ඒකට බලපාන ප්‍රධාන වශයෙන් උෂ්ණත්වය. උෂ්ණත්වය කියලා යද්දී අපි දැක්කන යන ප්‍රස්ථාරය මෙහෙම වෙනවා. මෙහෙම ගිය ප්‍රස්ථාරය ඔහොමයි. උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. එතකොට මේකට හේතුව ගුණහානිය. ඒක ගුණහානිය යටතේ තවත් කරුණු ගොඩක් දීලා තියෙනවා. ඒකට ඒකෙදි බල නොපාන වේ කියලා අහන්නේ උත්තරේ වෙන්නේ 2. අයන කිව්වම ඒක
ඕනේ මායනයක් එහෙම බලපාන්නේ නැහැ. මොකද සමහර අයන තියෙන ප්‍රෝටීන වල ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. හරි. අකාබනික සාසාධක වගේ ගත්තොත් ඒවා අත්‍යවශ්‍යයි. ඒ ප්‍රෝටීනයත් එක්ක බැඳිලා ක්‍රියා කරනවා. ඉතින් ඒකට ගුණාණුවීමක් අපිට කියන්න බෑනේ. අයන කිව්වම දැන් බැරලෝහ අයනම ගැන එහෙම කිව්වනම් ඔන්න ඒක ගන්න තිබ්බ උත්තරේට නෝ. බැරලෝහ වෙනම උත්තරයක් විදිහට මෙතන තියෙනවා. ඒනවා අයන කියන එකයි ගන්න. අයන කියන්නේ ඉතින් මේ P2+ හරි Zinc2+ මේවා ගුණාණුවෙන් දායක වෙන්නේ නැහැ. හරි. ගුණාණුවෙන් කියන තව නමක් මම අහුවා දුස්සභාවිකරණය. 3 tRNA වලින් අහනවා. ඒ කියන්නේ DNA කියන්නේ නියුක්ලික් අම්ල කොටසෙන් මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. දැන් බලමු ඒකේ tRNA අණු කියලා අහුවම මේකේ සත්‍ය එකයි යන්නේ. tRNA ගැන සත්‍ය ප්‍රකාශය. හරි. ප්‍රවේණිකේතයේ රයිබෝසෝමය වෙත පරිවහනය කරන අණුවකි. නෑ. ප්‍රවේණිකේතය නෙමෙයි එයා පරිවහනය කරන්නේ. එයා පරිවහනය කරන්නේ ඇමයිනෝ. ප්‍රවේණිකේතය පරිවහනය කරන්නේ mRNA. සෛල තුල අඩුවෙන්ම ඇති RNA වර්ගයේ නෑ. එහෙම අඩුවෙන්ම ඇති RNA වර්ගය වෙන්නේ mRNA. රේඛීය අණුව. කෙනෙකුට හිතන්න පුළුවන් රේඛීය නෑනේ. tRNA එක මෙහෙමනේ. නේද? මෙහෙම tRNA එක තියෙන්නේ. ඒක රේඛීයයි කියන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. දවසේ මේ වගේ දෙයක් තියෙන්නේ. මේක රේඛීය කියනවනේ. ඔව් මේකට තමයි මෙහෙම රේඛීය අණුව. නියුක්ලික් අම්ල රේඛීය බහුභාවික කියලා කියන්නේ. RNA DNA දෙකම එහෙමයි. මේ මොකද්ද මේලා තියෙන්නේ? මේක රේඛීය දාමයේ නැමුම් ඇතිවීමක්. රේඛීය දාමයේ නැමුම් ඇතිවීමක් නිසා මේක ශාපනය වෙච්ච දාමයක් නෙමෙයි. ශාපනය වෙලා නම් මේ දාමයට මෙහෙම කාණ්ඩ බැඳලා තියෙනවා. ශාපනය වෙන්නේ මෙහෙමනේ. අර කාබෝහයිඩ්‍රේට් පොලිසැකරයිඩ් එහෙම සමහරවල් මෙහෙම ශාපනය වෙනවා. ඒ කියන්නේ මේ ග්ලූකෝස් අණු ඒ වගේ අණු ඒකාංග අණු තනින් බැඳෙනවා. නමුත් DNA වල එහෙම නෙමෙයි. ඒකාංග අණු රේඛීය දාමයක් විදිහට බැඳෙන්නේ නියුක්ලියෝටයිඩ්. මේක රේඛීයයි හරි. රේඛීයයි හැබැයි නැමුම තියලා තියෙනවා. රේඛීය දාමයේ නැමුම තියලා තියෙනවා. උදාහරණයක් විදිහට කම්බියක් කරගෙන කම්බිය තනින් නමනවා කියනකොට ඒක රේඛීය භාවය නැති වෙන්නේ. හරි. අතුදාම බැඳෙන්නේ නැහැ. ඒ අනුව එතන උත්තරේ 3 විදිහට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශ දෙකක් බැලුවොත් සෛල තුල බහුලතම RNA වර්ගයයි ඒක වැරදි. බහුලතම වෙන්නේ RNA. තයිමීන් පශ්මයේ පවතින RNA නැහැ. ඒ තයිමීන් තියෙන්නේ DNA වල මේකේ වෙනුවට තියෙන යුරසින්. 4 වෙනි. එන උත්තරේ 3. ප්‍රාග්නස්ටිකෙන් සූනස්ටිකෙන් කියන වෙනස් කරන්නේ. එහෙනම් මේක ප්‍රාග්නස්ටිකෙන්ගේ තියෙන ලක්ෂණයක් වේවි. හරි? මොකද්ද බලමු? අණුවන විභජනය සිදු නොවන නිසායි. ඒක ගන්න පුළුවන්. අණුවන විභජනයක් කියලා ඒගොල්ලන්ගේ නෑ සරල සෛල බෙදීමක් තියෙන්නේ. සරල සෛල විභජනයක් සරල මේ ද්විඛණ්ඩනය කියලා අපි කියනවා. ඒ වගේ අර සෛල බෙදීමක් තියෙන්නේ. එයාලගේ විභාජන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ප්‍රාග්නස්ටිකෙන්. එනවා අපිට උත්තරේ විදිහට ඒක ගන්න පුළුවන්. අපි අනිත් ටික නිකන් බලමු. ගැලපෙනවද කියලා ගැලපෙන එකක් තිබුණොත් එහෙම නේද? 70යි රයිබෝසෝම දෙන්නම දරනවා. චක්‍රීය DNA දෙන්නම. ඒ සූනස්ටිකෙන්ගේ මයිටොකොන්ඩ්‍රියා වලින් චක්‍රීය DNA තියෙනවනේ. ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඒක දෙන්නගෙන පටල වලින් නටුන ඉන්ද්‍රික ඒක ගත්තා. ඒක ගන්න පුළුවන් වෙනස්කම් කියලා වෙනවා. මෙතන මේ ප්‍රාග්නස්ටිකෙන් සූනස්ටිකෙන් වෙනස් කරන්නේ නේද? ඒ ප්‍රාග්නස්ටිකෙන්ගේ තියෙන ලක්ෂණයක් විය යුතුයි. කියනවා පටල වලින් වටු ඉන්ද්‍රික තියෙන්නේ දරණ නිසා කියන්නේ ඒක සූනස්ටිකෙන් ලක්ෂණය. වෙනසක් තමයි. හැබැයි වෙනස ප්‍රාග්නස්ටිකෙන්ගේ වෙන්න ඕනේ ප්‍රශ්නේ අහන විදිහට. හරි. ඒ උත්තරය එනවා ඒක. 5. හරිතලවය පිළිබඳ සත්‍ය වර්ගය. හරිතලවය මොකක් වගේද? ද්වි අවතල කාචයක හැදෙන්නේ. ඒතර ද්වි අවතල නෙමෙයි ද්වි උත්තර. පළවෙනි එක වෙනවනේ ද්වි උත්තර වෙන්න එපා ඒක වැරදි නිසා. සියලුම ආකාරයේ ශාක සෛල වල පවතී. කෙනෙකුට යම් දල වශයෙන් බලපුවම නේද? ඔව්. තියෙනවනේ මේකෙම තියෙනවා. නෑ. අපිචර්මීය සෛල වල නෑ. පාලක සෛල ඇරෙන්න අපිචර්මීය සෛල වල නෑ. ඒක ශාක සෛල කියවම ගොඩක් තමයි ආйти වෙනවනේ. වෙනරල් සෛලත් ශාක සෛල. හරි සෛල මොහයනී කියන්නේ ඒවත් සෛලනේ. සෛල වල හතරකින් ඇදලා තියෙනවා කියලා අපි කියන්නේ. අජීවී සෛල වෙනවා. හැබැයි ඒවත් ශාක සෛල. සියලුම ආකාරයේ ශාක සෛල වල පවතී කියන්නේ බෑ. ප්‍රධාන ලෙස තනි පටල පද්ධතියක් ඇත නැහැ. හරිතලවය ගැන කියද්දී අපි කියනවා පටල පද්ධති දෙකක් තියෙනවා. බාහිරින් තියෙන පටල දෙකක් තියෙනවා. හරි. ඊට අමතරව
මෙහෙම ඉන්ද්‍රිකාවන්නේ ඔක. එතකොට මේකේ මෙහෙම බාහිරින් තියෙනවා පටල දෙකක් B පටල මේ විදිහට ඊට පස්සේ අභ්‍යන්තරවත් තියෙනවා පටල පද්ධතියක්. ඔව්. හරි එනවා පටල පද්ධති දෙකක් තියෙනවා කියලා අපි සලකනවා හරිතලාවේ. ඊට පස්සේ පංජර කණිකා අන්තර ගණන සූත්‍ර මගින් යාකරේ. ඒක හරි. ඒකේ මේ ගැටලුවක් නැතුව ඇති ප්‍රින්ටිං වල එහෙම හරි පංජර කණිකාව පංජර කණිකා අන්තර ගණන සූත්‍ර මගින් යාකරේ හරි. ඒක හරි. පංජර කණිකා කියන්නේ මෙන්න මේ වගේ එකක. ඒතර ඒවා මෙන්න මේ යා වෙලා තියෙන්නේ ඊළඟ පංජර කණිකාවට. ඒ කියන්නේ මෙහෙම කියනවනේ ඒක පංජර කණිකාව. මෙහෙම තයිල වල බටල වලින් දිත් එකන්නේ පංජර කණිකාවක් කියන්නේ. ඒතර මේකේ ඊළඟ එක මෙහෙම යා වෙලා තියෙනවා. ඒතර මේක තමයි ඔය කියන අන්තර් ගණන සූත්‍ර කියන්නේ. ඒක හරියට කොට හතර තමයි උත්තරේ වෙන්නේ 5ට. පූරකයේ තුල ශක්තිය DNA හා ඇත්තවයි රයිබෝසෝම් පවතී. ඒකත් හරියනේ. හරි වෙන්නේ කොහෙද? පූරකයේ නෙමෙයි. හරිතලාවේ තියෙන්නේ පංජරය. ඒක දැන් මේකේ බැලුවොත් ඇත්තටම මේ අනිත් ප්‍රකාශ හතරම නිකන් හරි වගේ තමයි. අපි උඩින් කියවුවා නේද? ද්විඅවතල නිකන් එකපාරට කියවලා නිකන් ගැලපෙනවා වගේනේ. නමුත් ඒකයි කියන්නේ ඔයගොල්ලන්ට මේක ආයෙ මේව බලන්න ඕනේ. හරි. එතෙන්දී භාගෙන් තියෙන මට්ටමත් එක්ක ඔයගොල්ලන්ට පේපර් එකක් හරියට සාර්ථක කරගන්නවා කියන එක ලොකු අභියෝගයක් වෙනවා. හරි. සූනස්ටිකයන්ගේ පක්ෂ පිළිබඳ අසත්‍යයන්. පක්ෂම මතක් කරගන්න දැන් MCQ එකේ ප්‍රකාශ කියවන්න කලින් ඔයගොල්ලන්ට හොඳයි හරිද ප්‍රශ්නේ කියවනකොටම යම්කිසි අයිඩියා එකක් ඔළුවට දාගෙන තියෙන එක. ඒකට වැරදි පාරවල් වල යන්නේ නැහැ. නැත්නම් MCQ එකේ ප්‍රකාශ ටික කියවනකොට ඔයගොල්ලෝ හිතා ගන්නවා ඒක තමයි හරි කියලා. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ මතකයේ හොඳ මතකයක් තියෙනවා නම් ටක් ගාලා සූනස්ටිකයන්ගේ පක්ෂම කිව්ව ගමන් මතක් වෙනවා. පක්ෂමයක් කියන්නේ මොකද්ද? ඒක හැදිලා තියෙන්නේ කොහොමද? සූනස්ටිකයන්ගේ සහ ප්‍රාග්නස්ටිකයන්ගේ වෙනස්ද කියන එක. ඒක අනුව බැලුවොත් පටල දෙකකින් ආවරණය වෙලා තියෙනවා නෑ පටල දෙකකින් ආවරණය වෙලා නෑ තනි පටලයක්. ඒතකොට අසත්‍යක නෑනේ අපිට ඒක ගන්න තේ පළවෙනි එක උත්තරේ ගන්නට ගන්න පුළුවන් පටල දෙකකින් ආවරණය වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ 9 දෙක සැකස්ම කශිකාවට සාපේක්ෂව දිගින් නඩුයි පාදස් දෙකකින් සෛලයට සවිවේ සංචරණ උපාංග ලෙස ක්‍රියා කරයි ඒවා හරි. පක්ෂම සංචරණ උපාංගද නැත්නම් සවිවෙන්න තියෙන දුෂ්ටයකට. බොහෝ විට එහෙම කෘත්‍යයකට සවිවෙන්න වගේ නමුත් සූනස්ටිකයන් තුල ගොඩක් වෙලාවට එයා සංචරණ උපාංගයක් විදිහට ක්‍රියා කරනවා. දැන් පැරමීසියම් කියනවා තියෙන්නේ පක්ෂම. ඒතර එයාගේ ප්‍රධාන අංශය එයා සංචරණය කරන්න දායක කරගන්නවා පක්ෂම. ප්‍රාග්නස්ටිකයන් වගේ තමයි ගොඩක් වෙලාවට ඒ පක්ෂම වලින් එයා සවිවෙන්නේ. එයා පක්ෂමත් නෙමෙයි ගොඩක් වෙලාවට ඒකට කියන්නේ පිලයි කියලා. හරි. කොහොමද 6ට ඒක උත්තර වෙන්නේ 1 7. සෛල චක්‍රය තුළදී සුදු නාලිකා මගින් වර්ණ දෙය සෛලය තුළ ඉදිරිපස්ලා පසුපත් චලනය කිරීම ප්‍රතිවිරුද්ධ ද්‍රව වලින් පැමිණෙන සුදු නාලිකා එකිනෙක අන්තර් ක්‍රියා කිරීම ආදිය සිදුවන්නේ කොයි කලාවෙන්ද කියලායි මේ අහන්නේ. සෛල චක්‍රය මතක් කරගත්තොත් කෙනෙකුට මේක යෝග කලාවත් එක්ක පැටලෙන්න පුළුවන්. මේක යෝග කලාව නෙමෙයි පෙර යෝග කලාව. යන උත්තරේ 2. අදියර 5ක් තියෙනවානේ සෛල චක්‍රේ. ඒතර යන පෙර යෝග කලාවට එන්නේ මොකද යෝග කලාවේදී අපි කියන්නේ යෝග කලා තලය මත වර්ණ දේවල පිළිපීම. මෙහෙම යෝග කලා තලය නිර්මාණය කරනවා. ඒ තලය මත වර්ණ දේ මෙහෙම පිළිපීම තමයි යෝග කලාවේදී සිද්ධ වෙන්නේ. දැන් මෙතෙන්ට අර ගේන්න තමයි ඔය ඉහළ පාර චලනය කරනවා කියලා යෝගී කතා කියන්නේ. එනවා දැන් මැද්දේ මේ හරිය තියෙන එකේ ඉඳලා අර මේ සුද්ධනාලිකා කර්ප තන්තු සම්බන්ධ වෙලා වර්ණ දෙයකට ඒකේ හැම චලනය කරලා කොහොමද මේ යෝග කලා තලයට ගේන්නේ. ඒ ගේන්න වෙන සූදානම් තමයි පෙරයෝග කලාව කියලා අපි නම් කරලා එතෙන්දී වෙන ක්‍රියාවලිය අධ්‍යයනය කරනවා. ඒවා කෙනෙමු උත්තරේ ගන්න පුළුවන් මතකයේ තියෙනවා නම් ආයෙ හිතේ තියෙන දේ යනවා. ඊට පස්සේ 8 ප්‍රේරිත සියුම් යාන්ත්‍රණයේදී මතක් කරගන්න ඒකත් එන්සයිම් වල තිබුණේ හරි ප්‍රේරිත ඒ එන්සයිම් වල ක්‍රියාකාරීත්වයට දාල යාන්ත්‍රණය. එන්සයිම් වගේ විශිෂ්ට ප්‍රතික්‍රියා එකකට වඩා පෙන්වන්නේ නැහැ. එන්සයිම් වලින් සාමාන්‍යයෙන් පෙන්වන්නේ එක විශිෂ්ට ප්‍රතික්‍රියාවක්. සක්‍රිය ස්ථාන කීපයක් පවතී නැහැ. සාමාන්‍යයෙන් එන්සයිම් එකකට තියෙන්නේ එක සක්‍රිය ස්ථානයක්. සක්‍රිය ස්ථාන උපස්තරයේ සම්පූර්ණ අනුපූරක නොවේ. ඒක වැරදි නෑ. සම්පූර්ණ අනුපූරක නොවේ කියන එක හරි. මොකද
සක්‍රීය ස්ථාන ගැන කතා කරන්න ගියාම ඔය ප්‍රේරිත සියුම් යාන්ත්‍රණය කියලා එකක් තියෙනවා. එන්සයිමයක් දැන් මෙහෙම තියෙනවා නම් හරිද? මේකේ සක්‍රීය ස්ථානය මේ මම පොඩි බෑවුමක් විදිහට දාලා තියෙන්නේ. දැන් මේකේ උපස්තරය වෙනවා මෙන්න මේක. මේක කියන්නේ උපස්තරය. මේ උපස්තරය මේ එන්සයිම. දැන් සාමාන්‍යයෙන් තියෙන මේ විදිහට. එතකොට මේකේ දැන් මෙයාට බැඳෙන්න මේ වගේ කැලලක් තියෙන්න එපා. මෙයාට බැඳෙන්න. එහෙම කැලලක් නෑ. නිකන් පොඩි අවස්පාදයක් විදිහට තමයි සාමාන්‍යයෙන් එයා නිකන් පවතිනකොට තියෙන එක උපස්තරය බැඳිලා නැත්නම්. බැඳෙන්න ආසන්න වෙන්නේ. ඒ කියන්නේ උපස්තරය මෙයා ආසන්නයට ආවයන් පස්සේ මෙයා තමන්ගේ හැඩේ අර විදිහට ප්‍රේරණය කරනවා. මෙතන මේ වගේ තියෙන අවපාතය වගේ තවදුරටත් ඒක හොඳ අවපාතයක් කරලා මෙන්න මෙහෙම ප්‍රේරණය කරනවා. දැන් පුළුවන් මෙයාට බැඳෙන්න. එහෙනම් මේක ප්‍රේරණය වෙනවා කියලා කියන්නේ. එයා හැඩය සක්‍රීය ස්ථානයේ හැඩය ප්‍රේරණය කරගන්නවා. ඒ නිසා තමයි ප්‍රේරිත සියුම් යාන්ත්‍රණය වෙන්නේ. ඒතර එයම තුන්වෙනි ප්‍රකාශය ගත්තාම සක්‍රීය ස්ථානයේ හැඩය උපස්තරයට සම්පූර්ණයෙන් අනුපූරක නොවේ. හරි. අනුපූරකයි. හරි. ඒක සම්පූර්ණයෙන් අනුපූරක නොවේ සාමාන්‍ය ලාභ. ඒතර හතරෙන් ප්‍රකාශ වෙනවා උපස්තරයට සම්පූර්ණ අනුපූරක වේ කියලා. එහෙම කියන්නේ නැහැ. තුන්වෙනි එක තමයි උත්තරය. පස්වෙනි එක කියන උපස්තරය නොමැති එන්සයිම් එකේ අතරයි නෑ සාමාන්‍යයෙන් හැම එන්සයිම් එකක්ම උපස්තරය බඳවාගෙන තමයි ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ. ප්‍රභාව වර්ණන පිළිබඳ අසත්. ඒකේ අසත්‍ය වෙන්නේ මොකද්ද? බලමු අපි. ප්‍රභාව ආරක්ෂණයට දායක වෙනවා. ඒක හරි. ප්‍රභාව වර්ණක ඒවට දායක වෙනවා. අර ඔයගොල්ලෝ මතක ඇති මේව දැන් පිරමීඩීයව බැඳලා තියෙනවා මෙහෙම ප්‍රභාව වර්ණක. හරි. මේකේ උඩ තියෙනවා අග්‍රස්ත ක්ලෝරෝෆිල් අණුව. අපි කිව්වා ප්‍රභාව සංශ්ලේෂණය කතා කරනකොට අධික හිරු රශ්මිය මෙයාට පතිත වෙනවා. එතකොට ඒ පතිත වෙන අධික හිරු රශ්මිය සම්පූර්ණයෙන්ම මේ ක්ලෝරෝෆිල් අණුවට ගියොත් එයා විනාශ වෙන්න පුළුවන්. එයා ක්‍රියාකාරීත්වය නැති වෙන්න පුළුවන්. ඒක පාඩුවක්. එයාම මෙතනින් එන අධික විකිරණ වැඩිපුර එන විකිරණ ටික සූර්යාලෝකයෙන් මේගොල්ලෝ හරහා හරිද? සම්ප්‍රේෂණය වෙනවා. එතකොට ක්ලෝරෝෆිල් අණුව ආරක්ෂා වෙනවා. ඒක ප්‍රභාව ආරක්ෂණය කියලා කියන්නේ ඒක හරියි. ක්ලෝරෝෆිල් A හා B එකිනෙකින් වෙනස් තරංගායම වැඩිපුර අවශෝෂණය කරයි. ඔයක හරිනේ. A හා B ගත්තාම මේ වර්ග දෙකක් වෙන් කරලා තියෙන්නේ. එයාලා වෙනස් තරංගායම අවශෝෂණය කරන හින්දා. තෛලකොයිඩ පටල තුල පවතී. ඒ කියන්නේ ප්‍රභාවවල තියෙන්නේ කොහෙද කියන එක ඒක හරියි. හරි. අපි කිව්වා තෛලකොයිඩ පංජර කණිකාවල තියෙන තෛලකොයිඩ පටලවල. හරි. මේ පටලේ තමයි මෙයා ඉන්නේ. හරි. මේ හැටියක් මම ලොක් කරලා දෙනවා ටික. හරි. මේ විදිහට තමයි එයා අපිට පේන්නේ. මෙතන තියෙන එක තමයි මේ මෙන්න මේක තමයි මේ. මෙයා මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. මෙහෙම ඇතුලේ තියෙනවා මෙයාගේ නිකන් පූරකයක් වගේ. මේ මෙතන තමයි තියෙන්නේ මොනවද? පටලේ. මේක තමයි පටලේ. ඊළඟට පටලේ තමයි ප්‍රභාව පද්ධතිය. මම මේ ත්‍රිකෝණ වගේ යන්නේ ප්‍රභාව පද්ධතිය. ඒතර යනවා තෛලකොයිඩ පටලේ තියෙනවා කියන්නේ ඒකයි. ඒක එකක් හරියි. 7 ක්ලෝරෝෆිල් A නිල් හා රතු ආලෝක තරංග වැඩිපුර අවශෝෂණය කරනවා. ඒක හරියි. කැරොටිනොයිඩ් කොළ වර්ණයට අදාළ තරංගායාම වැඩිපුර අවශෝෂණය කරනවා. නෑමයි ශාක පත්‍රය ගත්තොත් ප්‍රභාව වර්ණක ගොඩක් බහුතරයක් ශාකවල ගත්තාම ඒවායේ කොළ වර්ණය අඩුවෙන් තමයි අවශෝෂණය කරන්නේ. හරි. ඒ නිසායි අපිට ශාක කොළ පාටව පේන්නේ. ඒක මම ප්‍රභාව සංශ්ලේෂණයේ වීඩියෝ එකේ විස්තර කරනවා. හරි. ඒ නිසා අපිට කොළ පාට මොකද ඒගොල්ලෝ කොළ පාට වැඩිපුර පරාවර්තනය කරනවා. එපා කියලා අයින් කරනවා. එතකොට ඒක අපේ ඇහැට වැදිලා තමයි කොළ පාට වෙන්නේ. ඒ අනුව කැරොටිනොයිඩ් කොළ වර්ණයට දතා තරංගායම වැඩිපුර අවශෝෂණය කරයි කියන එක වැරදි. කැරොටිනොයිඩ් වර්ණක ගොඩක් වෙලාවට ඔය තැඹිලි පාට කියන්නේ අර මේ දැන් නිල් රතු වලට අතරමැදි ඒවා තියෙනවනේ. හරි. දම් ඔය වගේ වර්ණ වෙනස් වර්ණ තමයි එයා අවශෝෂණය කරන්නේ කැරොටිනොයිඩ්. ඊට පස්සේ ප්‍රභාව සංශ්ලේෂණය ඒතකොට ඒකට උත්තරේ වෙන්නේ එතකොට 5. ප්‍රභාව සංශ්ලේෂණය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී. දැන් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියලා දෙකක් තියෙනවා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ අර PS1 කියන පද්ධතිය පමණක් දායක වෙලා සිදුවන ප්‍රභාව සංශ්ලේෂණය. නැත්නම් ආලෝක ප්‍රතික්‍රියාවයි PS1 පමණක් දායක වෙලා.
ඒ පිළිබඳ මොකක්ද දාන්න ඇස් සත්‍යයක නේද දාන්නේ ගලනේ දී කියලානේ. ඒතර ඒ කියන්නේ සත්‍යයකයි ඒගොල්ලෝ NADPH පමණක් හැදෙන්නේ නැහැ. NADPH හැදෙන්නේ නැහැ ඒකේ. ජලයේ ප්‍රභාව විච්ඡේදනය නැහැ. P680 නැහැ. P700. PS එකේ තියෙන P700 නේ. ප්‍රභා පොස්පොරලීකරණයක් සිදුවේ. ප්‍රභා පොස්පොරලීකරණය අපිට වෙන විදිහකින් දෙවොත් ආලෝකය මගින් ATP නිපදවීම. එහෙනම් ATP නිපදවීම කොතෙන්ද වෙනවා? එන උත්තරය වෙන්නේ 4. උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝනයේ NADP ඔක්සිහරණයට දායක වේ. නැහැ. මෙතන PS1 වලින් උද්දීපන වෙනවා ඉලෙක්ට්‍රෝනයක් එක හරි. හැබැයි ඒ ඉලෙක්ට්‍රෝනය ආපහු ඇවිල්ලා මේ PS1 වල තියෙන ආරෝපණය නැති කරන්න නැත්නම් උදාසීන කරන්න තමයි ඒක දාන්නේ. ඒ අනුව අපිට කියන්න බෑ ඒක මගින් මේ NADP ඔක්සිකරණය වෙනවා කියලා. ඒක වෙන්නේ මේ රේඛී ඉලෙක්ට්‍රෝන ගන්න. හරි. හරි. යන උත්තරේ 4. ඒ කියන්නේ 10ට බලන්න හරියන්නේ මෙතන. 11 ජීවීන් තුළ හමුවන කාබන් පරමාණු 3ක් සහිත අණුවක් නොවන්නේ. දැන් මේ වගේ එකක් ඉන්නත් පුළුවන්. දැන් මේවා කොහෙවත් තියෙන එහෙමත් නේද? දැනක තියෙන එකක් නෙමෙයි අපිට දැන් ග්ලයිකොලිසියේදී හැදෙන සංයෝගයක් කිව්වොත් ඒක අපිට නෝට් එක කරලා හොයන්න පුළුවන්. නමුත් දැන් මෙහිම ප්‍රශ්නයක් කාබන් පරමාණු 3ක් සහිත අණුවක් නොවන්නේ. ඒතකොට ඒකෙදී ඕගොල්ලන්ට දැනින් ආපු හොඳ අවබෝධයක් හැම තැනකින්ම තියෙන්න ඕනේ කියන එක තමයි මේ වගේ ප්‍රශ්නකින් බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ කියන්නේ කාබන් පරමාණු 3 යන කොච්චරක් තියෙනවද නේද? සත්වයා ඇතුළ වෙන්න පුළුවන්. ඒතකොට සත්වයා පාඩම වෙන්න පුළුවන්. ප්‍රවේණීය පාඩම වෙන්න පුළුවන්. හරි දෙවෙනි පාඩම වෙන්න පුළුවන්. තුන්වෙනි පාඩම වෙන්න එහෙම අර පාඩම් ගන්නවම එකතුවක් විදිහට ප්‍රශ්න යොමු වෙනවා. MCQ විශේෂයෙන්. බලමු මේකට උත්තරේ කොහොමද ගන්නෙ? මේක නම් දෙවෙනි පාඩමේ විතරයි මේ අනු ටික එක තියෙන්නේ. උත්තරේ වෙන්නේ ඒ වගේ එකට ඒක දෙලින්ම ගන්න පුළුවන් මේකට. හරි. පළවෙනි එක නම් ස්ටැන්ඩර්ඩ් ත්‍රිෆොස්ෆේට් එතකොට ඒයි 3යි. දෙවෙනි එක නම් ඔක්සලෝ ඇසිටේට්. අපි දන්නවා මේ අපිට දැන් දෙකකදී ප්‍රධාන වශයෙන් දායක වුණා. එකක් C4 ප්‍රභාසත්වේෂණ යාන්ත්‍රණයේදී ආයේ ක්‍රෙබ්ස් චක්‍රය. හරි. TCA චක්‍රය නැත්නම් අපි කතා කරන සිට්‍රික් අම්ල චක්‍රය කියන එකේදී ප්‍රතිග්‍රහණය කරන්නේ ඇසිටයිල් කාණ්ඩයේ ඔක්සලෝ ඇසිටේට් මගින් එන එයා කාබන් 4ක් තියෙන කෙනෙක්. අනිත් අය දැනුවන්නේ පයිරුවේට් TPGA ග්ලිසරෝල් ඒ තුනේ හරි උත්තරේකට 11ට 2 12 C4 ශාකවල ප්‍රභාසන්ත්‍රේෂණ කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩුයි. ඒක වැරදි. වැඩි කියලා කියන්නේ හරිතලා දරන වර්ග දෙකක් සයිල වර්ග දෙකක් ඒක හරි. ප්‍රාථමික CO2 ප්‍රතික්‍රියාවක RBPවේ නෑ ප්‍රාථමික CO2 ප්‍රතික්‍රියාවක වෙන්නේ P මුලින්ම යානේ CO2 ප්‍රතිග්‍රහණය කරන්නේ. එයා ප්‍රතිග්‍රහණය කරලා ඔක්සලෝ ඇසිටේට් බවට පත් වෙනවා. ඊළඟට ඒක මැලේට් බවට පත් වෙලා එයා පයිරුවේට් බවට පත් වෙනකොට නිකුත් වෙන CO2 එකෙන් තමයි RBP ප්‍රතිග්‍රහණය කරන්නේ. ඒ අනුව එයා ද්විතීක එක්කෙනා වෙනවා. ප්‍රාථමික එක්කෙනා මේ අපි EB වෙනවා. ඒක අසත්‍යයි. CO2 තිර කිරීම එක් වතාවක් නෑ දෙවතාවක්. උත්සේදනය සිදු නොවේ නෑ එහෙම එකක් නෑ. C4 ශාකවලත් උත්සේදනය වෙනවා නේද? ඕනෑම ශාකයක උත්සේදනය වෙනවා. යන උත්තරය වෙන්නේ මේකට 2. හරිතලා දාන සෛල වර්ග දෙකක් තියෙනවා. කලාප කුඩු සෛල සහ පත්‍ර මැද සෛල තියෙනවා. ඊළඟ 13 එතිල් මධ්‍යස්ථාන පැසිය පිළිබඳ අසත්‍ය. ඒක මතක් කරගන්න නිර්වාචනයට අදාළව ආකාර දෙකක් පැසීමේ ආකාර දෙකක් තිබුණා. එතිල් මධ්‍යස්ථාන පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම. එන මෙතන අහන්නේ මේකේ පිළිබඳ අසත් එක පළවෙනි එක අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය පයිරුවේට්. ආන් ඒකෙන්ම අහු වෙනවනේ ඒකට අසත් එක නේද? පළවෙනි කවුද අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය? ඇසිටල්ඩිහයිඩ්. ඒ අනුව මේක වැරදි. උත්තරය අපිට කෙලින්ම ගන්න පුළුවන්. අපි අනිත් පැත්ත බලමු. හරි භාගයේ තේමයි එකක් අහු වුණා කියලා අපිට අනිත් පැත්ත අතාරින්න බෑ එකපාරට. අනිත් පැත්ත නිකන් හරි බලන්න. මොකද සමහර විට හරියව දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ලකුණු දෙන්නේ එකකට. ඒකට හේතුව තමයි බලගේ ඒගොල්ලන්ට කියන්නේ නිවැරදි හෝ වඩාත් නිවැරදි වඩාත් ගැළපෙන. එහෙම කියලා. නිවැරදිම වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිවැරදිම එක නිවැරදිම ඒවා දෙකක් තියෙන්න පුළුවන් නිවැරදිව. නමුත් වඩාත්ම සමීප
ප්‍රශ්නෙට වඩාත්ම ගැලපෙන එක තමයි අපි තෝරන්නේ. එනවා එහෙම වඩාත්ම ගැලපෙන ඒවා අපෝ තියෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම කියවන්න හරි. කාබොක්සිල් හරණයක් සිදුවේ ඒක හරියි. උපස්තර පුස්තරලීකරණය සිදුවේ කියන්නේ ATP නිපදවීම වල උපස්තර විදියට ඒකත් හරි. ATP NADH හා පයිරුවේට් අණු දෙක බැගින් ප්‍රතිඵලය ඕක. ග්ලයිකොලිසියක් නම් මුලින්ම සිද්ධ වෙන්නේ. පළවෙනි පෙරේදී ග්ලයිකොලිසියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇසිටල්ඩිහයිඩ් හැදෙනවා. එතනින් තමයි ඉතින් මන්සාරය හැදෙන්නේ. ඒතර ඒ අනුව ග්ලයිකොලිසිය අවසානයේදී මේ කියන ප්‍රතිඵල හම්බ වෙනවා. එතනෝල් කර්මාන්තයේ වැදගත් වන ක්‍රියාවලියක් ඕක. එතිල් මන්සාරය මගින් එතනෝල් හදා ගන්න ඕනේ. යන උත්තරේ වෙන්නේ 1. ඊළඟට 14 TCA චක්‍රය. මේක අපිට ආයතන කරන්න පුළුවන් ක්‍රෙබ්ස් චක්‍රය. එහෙම නැත්නම් සිට්‍රික් අම්ල චක්‍රය. සිදු නොවන්නේ කියලා යන්නේ. මොකක් හරි ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැති එකක් අපිට දීලා ඇති සිදුවන ඒවා හතරක් අතර. කාබොක්සිලර්ණය සිදු වෙනවා. ඔක්සිකාරක පොස්පොරලීකරණයෙන් ATPM දෙකක් හැදෙනවා. ATPM දෙකක් හැදෙන එක නම් හරි. හැබැයි ඒක හැදෙන්නේ ඔක්සිකාරක පොස්පොරලීකරණයෙන් නෙමෙයි. මොන පොස්පොරලීකරණයෙන්ද? උපස්තර පොස්පොරලීකරණය. ප්‍රධාන ඵලයේදී සිට්‍රික් අම්ල ඒකාරී ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකින් FADH2 අණුවක් හැදීම හරි ඒ ග්ලූකෝස් අණුවක් සඳහා ATPM දෙකක් හැදීම හරි. 15 ආදි පෘථිවියේ සරල කාබනික අණු සංශ්ලේෂණයට ඉවහල් වූ සිදුවීමක් නොවන්නේ. කාබනික අණු සංශ්ලේෂණය මේක උනා ගොඩක් වෙලාවට සරල කාබනික අණු ඒ කියන්නේ ඇමෝනියා ඇමයිනෝ ආම්ල හරි ග්ලූකෝස් ඒ වගේ සරල කාබනික අණු ඒවා හැදෙන්න විවිධ සාධක දායක වෙනවා. ප්‍රධාන වශයෙන්ම වායු ගෝලයේදී ඒවා හැදිලා ඊට පස්සේ සාගරය තමයි මහා ප්‍රධාන ලොකු විශාල කාබනික අණු හැදුණා කියලා සාකච්ඡා කරන්නේ. ඒතර අකුණු ගැසීම්, කෙනිකණු පිපිරීම, විකිරණ ඔය වගේ දේවල් බලපෑව අර වායු ගෝලයේදී අර වගේ කුඩා අණු හැදෙනවා. මේකේ කියන ඒවෙන් ගැලපෙන්නේ නැත්තේ 3 භූකම්පන සිදු වුණා. ඒ කියන්නේ සිදු වෙන්න පුළුවන් භූකම්පන මහද්වීප තල අතර භූකම්පන සිදු වුණා. අනිත් එක මේ මැදයක් තියෙනවා නේද? ඉස්සර භූකම්පන ලොකුවට ඒ කියන්නේ අණු හැදෙන කාලේ. ඒ කාලේ භූකම්පන ලොකුවට තියෙන්න බැරි තත්ත්වයක් තිබුණා. මොකද ලෝකෙම අර දැන් මේ වගේ මහද්වීප වෙන වෙලා නැහැ. මහද්වීප තැටි අතර වෙනවීමක් සිදු වෙලා තිබුණ නැහැ කියලා ආදී සාධකවල ඔය පරිණාමිකව සටහන් වල තියෙනවා. ඔයගොල්ලොත් ඒක හොයලා බලන්න අර එකම තනි ගොඩබිමක් විදිහට තමයි ඉස්සර තිබිලා තියෙන ලෝකේ. ඒත් එහෙම තියෙදි භූකම්පන හට ගන්න ස්වභාවයක් නැහැ නේද? ඒ අනුව ඒක කොහොමද මේ උත්තරේ ගැලපෙන්නේ නැහැ මෙතන. ප්‍රධාන සාධකයක් නෙමෙයි භූකම්පන කියන එක අනිත් අණු හැදෙන්න හැකියාව බලපෑම ලැබුණා. ඒ අනුව උත්තරේ වෙන්නේ 3. ඊට පස්සේ 16 පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. ඒක කොහෙද අපිට හම්බුනේ? ඒක හම්බුණා ප්‍රවේගී පරිණාමවාදය කියනකොට. හරි? පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන්නේ මේ ළමා තමයි ඔය කතාව කිව්වේ. හරි ළමා කියනවා වහර අවහර. ඒ කියන්නේ වහර අවහර වාදය හා පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන මූලික මූලධර්ම දෙකම තමයි එයා තමන්ගේ උපකල්පන පැහැදිලි කරේ. ඒතකොට එයා කියන දෙයක් තමයි මේක. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන්නේ සරලව මොකද්ද? අවබෝධයක් තියෙනවා නම් කෙලින්ම මේකට උත්තර ගන්න පුළුවන්. අපි වැඩිපුර අවයවයක් භාවිත කරනකොට ජීවියේ ඒ අවයව විශාලව හා ශක්තිමත්ව වැඩිම වහරය හා අවහරය. ඒ කියන්නේ විශාලව හා ශක්තිමත්ව වැඩෙනවා. ඒ වගේම තමයි භාවිත නොකරන විට ඒක අයින් වෙලා යනවා, ශීල වෙලා යනවා. ඒ වගේම මෙයා කියනවා ඒ ලක්ෂණය පරිසරය අනුවර්තනයට යහදාන ලක්ෂණය ඊළඟ පරම්පරාවකට ගෙනියන්න පුළුවන් කියලා. ඒක තමයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියලා කියන්නේ. ඒකට අදාළව අපි ප්‍රකාශ ටික බලාගෙන යමු. මොකද මේකෙන් වෙන දෙයක්ත් අපිට ලබා ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රකාශයට අදාළව එක් ප්‍රකාශය මොකක් ගැනද කියලා. එකක්නේ හරි තියෙන්නේ. අනිත් වැරදිනේ. ජීවින්ගේ නිතර භාවිත වන අවයවවල විශාලව ශක්තිමත් වැඩිමයි. මේක අදාළ වෙන්නේ වහර ආහාරයට. ඒ කියන්නේ
ළමාත්ම කිව්ව කලින් ලක්ෂණය. එයාගේ පළවෙනි මොකද? උචිත ලක්ෂණ දරන ජීවීන් පරිසරයේ තහවුරු වීම. එක ස්වභාවික වර්ණය. පරම්පරාවෙන් පරම්පරාවට නියත වර්ණ දේ සංඛ්‍යාවක් පවත්වා ගැනීම ඒක ඇවිල්ලා ඌනනේ තියෙන එක්තරා මේ ප්‍රයෝජනයක්. පරිසර අවස්ථාවට ගන්න ජීවීන් ලැබෙන අනුවර්තන තම ප්‍රජනනයේ උරුමය. ඒක හතරවෙනි තමයි උත්තරේ. ගහණයක විශේෂයක් මගින් අධිකතර ජනිතයන් සංඛ්‍යාව ඒක අධිජනකතාව කියලා. ඒක ඩාවින්ට අදාළ කතාවක්. ඒකට උත්තරේ තුල 4 16 බැක්ටීරියා ග්‍රෑම් ධන හා ඍණ ලෙස වර්ග කරනුයි. හරි. ග්‍රෑම් ධන ග්‍රෑම් ඍණ කියලා තියෙනවා. ඒතකොට ග්‍රෑම් ධන කට්ටියගේ ඔයගොල්ලෝ දන්නවා මේක වර්ග කරන්න මොකක් මත පදනම්වද? තියෙන පෙප්ටිඩෝග් ලයිකේන්. ඒ කියන්නේ සෛලබිත්තිය තියෙනවනේ බැක්ටීරියාව. ඒතර මෙන්න ඉන්නවා බැක්ටීරියාව දෙන්නේ. මම මෙයාට දෙන්න හිතන්නකො ග්‍රෑම් ධනයි ග්‍රෑම් දිනයි කියලා. මෙයා ග්‍රෑම් ගන්න. එහෙනම් මෙයාගේ අපිට සෛලබිත්තිය පේනවා මෙන්න මෙහෙම. මෙයා මොකද වෙන්නේ? සෛලබිත්තිය මෙන්න තුනී හරි. තුනී පෙප්ටිඩෝග් ලයිකන් ලේ එක තමයි තියෙන්නේ. අර එතන විශාල එකක් නෑ. නමුත් මෙයාට ඒක උඩින් තියෙනවා. හරි මෙහෙම ප්‍රාවරයක් වගේ තියෙන්න පුළුවන් සෛලබිත්තියට පිටත. නමුත් පෙප්ටිඩෝග් ලයිකන් තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? ගොඩක් තුනී. මේ මම පාඩ කරන පෙප්ටිඩෝග් ලයිකන්. ඝනකම් පෙප්ටිඩෝග් ලයිකන් වලින් හැදිච්ච සෛලබිත්තියක් තියෙනවා. කාටද? ග්‍රෑම් ධන කට්ටිය. එනෝ උත්තර වෙන්නේ 5 සෛලබිත්තිය පෙප්ටිඩෝග් ලයිකන් පවතින ප්‍රමාණය අනුව. සංජිත ආහාර ඒව නෙමෙයි හරි. 18 ආකිය රාජධානිය පිළිබඳ අසත්‍යය. ඒතර වගුව ඕගොල්ලන්ට තියෙන වගුවක් බැක්ටීරියා ආකියා යුකැරියා කියලා. ඒ වගුවට අදාළව ඕගොල්ලෝ පාඩම් කර ගන්න ඕනේ මේ වගේ MCQ එකකට උත්තරේ හරියට දාන්න. පළවෙනි එක තියෙනවා ජානවල ඉන්ට්‍රෝන් දෙකේ නොහැක. ආකියාවල බලන්න මතකද? බැක්ටීරියාවල ඉතා පළාතකින්. ආකියාවල සමහර ජානවල පවතී. යුකැරියාවල බොහෝ පවතී. ඒ කියන්නේ සුලභව දකින්න පුළුවන්. යනවා පළවෙනි එක ඉන්ට්‍රෝන් නෑ දැකිය නොහැක කියන්න බෑ. සමහර ජානවල තියෙනවා යනවා අසත් එක. ප්‍රෝටීන් සංශ්ලේෂණය ආරම්භ කරනවා මෙතියනින් එක හරි ඒ ආකියා සහ අපේ සමානයි. යුකැරියා සහ ආකියා. ජීවකවල සංවේදී නොවේ එක හරි ආන්ත්‍රික පරිසරවල ආන්ත්‍රික පරිසරය නෙමෙයි හරි මේ පේපර් එකේ තියෙන ඇති හරියට ආට ආන්ත්‍රික ඒ කියන්නේ උෂ්ණාධික ලවණාධික ආම්ලික ඒ වගේ පරිසරවල බෞද්ධරයේ 0.5 මයික්‍රෝමීටර් තරමේ වේ එක හරි. ඊළඟට 19 වෙනි එකට ශාක කාණ්ඩ කීපයක් දීලා තියෙනවා. කාණ්ඩයයි වංශයයි උදාහරණ වංශිකුයි. ඒකට ඒකට අදාළව ගැලපෙන එක අහන්නේ. පළවෙනි එක විනාල ශාක ඇන්තොසෙරොෆයිට. අපි දන්නවා විනාල ශාක කියපුවම ඒවා කොටස් තුනකට බෙදෙනවා. මේ ඇන්තොසෙරොෆයිටා ඊට පස්සේ හෙපටොෆයිටා සහ අනෙක් මොකද්ද? හෙපටොෆයිටා කියන්නේ මේ මාකැන්ටියා ශාකයට අදාළ එකනේ. පොගනාටුන්ට අදාළ එක බ්‍රයෝෆයිටා. ඒතර ඇන්තොසෙරොෆයිටා, බ්‍රයෝෆයිටා සහ හෙපටොෆයිටා කියලා විනාල ශාක බෙදෙනවා. ඒතර ඒක උත්තරේ ගැලපෙනවා පළවෙනි. බීජ ශාක වෙන්නේ නීටොෆයිටා. ඒකේ තුනක් තියෙනවා සයිකටොෆයිටා, කොනිටොෆයිටා සහ නීටොෆයිටා. නීටොෆයිටා හරි. සනාල බීජ රහිත ශාක. සනාල බීජ රහිත ශාක. ඒ කියන්නේ හරියට නෙප්‍රොලොපිස්, ලයිකෝපෝඩියම් ඒ වගේ. ඒ කියන්නේ සනාල බීජ රහිත ශාක වලට ෆයිලම්ස් දෙකක් ප්‍රධාන වශයෙන් එනවා. ටෙරෝෆයිටා සහ ලයිකෝෆයිටා. මේ හෙපටොෆයිටා කියන්නේ විනාල ශාක කාණ්ඩය. යන උත්තරේ 3 අදාළ වෙන්නේ නැහැ මෙතෙන්ට. 1 හා 2 පමණි උත්තරේ දෙක. ලයිකෝපෝඩියම් පිළිබඳ අසත්‍ය. ලයිකෝපෝඩියම් කොහෙද හිටියේ? ලයිකෝෆයිටා වල සමාජිකයෙක්. හරි. ගන්ධාපාසි වර්ගයක් ඒක හරි. ගන්ධාපාසි, ශුකිපාසි කියලා තියෙනවා. ඒක ශුකිපාසි වෙන්නේ සෙලජෙන්ලා, ගන්ධාපාසි ලයිකෝයිඩ් එක හරි.
ජීවන චක්‍රයේ ප්‍රමුඛ වන්නේ බීජාණුශාකයයි ඒක හරියි. සර් මේ ලයිකෝෆයිටා සාමාජිකයෙන් එහෙමනේ. මේ ජනමානුශාකයේ ප්‍රමුඛනේ බ්‍රයෝෆයිටාවන්ගේ විතරයි. ඒ කියන්නේ විනාඩ ශාක වල විතරයි. මූලාංග මගින් ජලය හා khනිජ අවශෝෂණය කරයි. ඒක බැලුගන්නේ හරියට වගේ පේනවා නම් මූලාභ කියලා තියෙනවා. නෑ මූලාභ නෙමෙයි මෙයාලගේ මුල් තියෙනවා. හරි. ජනමානුශාකයේ මූලාභ වගේ තියෙන පුළුවන්. නමුත් මුල් මගින් තමයි මුල් තියෙනවා මේගොල්ලන්ගේ. ඒ යන එක අසත්‍ය ප්‍රකාශ විදිහට අපිට ගන්න පුළුවන් 3. අනිත් එක බලමු 4 සම්බීජානුක ලයිකෝෆයිටා වර්ගයක එක හරියි. පොළොවට සමාන්තරව දීපාජි ලෙස බෙදෙමින් වර්ධනය. ඒක දෙකට බෙදෙනවා හරි. පොළොවට සමාන්තරව පොළොව දිගිය වගේ තමයි වර්ධනය වෙන්නේ. දෙකට බෙදෙවි. හැමදේම. ඒකත් බෙදෙනවා. ටික දුරක් ගිහිල්ලා බෙදෙනවා. හරි. එන උත්තර වෙන්නේ එකට 3. 21. දිලීර රාජධානිය සම්බන්ධ අසත්‍ය. සියල්ල කයිටින් වලින් සැලවිච්ච දරයි එක හරියි. සමාන දිලීර පරිපෝෂී එක හරියි. එක්සැලික බහුසැලිකව සංසැලිකයි හරියි. ලිංගිකව පමණක් සිදු කරයි නැහැ. අලිංගික ප්‍රජනනයක් තියෙනවා හරි. වර්ග ගණනාවකටම අලිංගික ප්‍රජනනය ප්‍රදගන්න පුළුවන්. අලිංගික බීජාණු වර්ග හදනවා. හරි. ගොඩක් වෙලාවට ඒ වගේ මේ අලිංගික ප්‍රජනනයක් තියෙනවා. යනුව අසත්‍ය වෙන්නේ 4 21කට. 21කට. පහ සංජිත ආහාර ලෙස ශාකණය වූ පොලිසකරයිඩ් දරයි. දැන් බලන්න ග්ලයිකෝජන් දරයි කියන්නේ නැති එක කියලා තියෙන හැටි නේද? ශාකණය වූ පොලිසකරයිඩ්. ඒකද ඒක පටල ගන්න එපා. ග්ලයිකෝජන් කියන්නේ ශාකණය වූ පොලිසකරයිඩ් එක. හරි. ආත්‍රපෝඩා වංශිකයෙන් සියල්ල. ශ්වාසනාල මගින් ශ්වසන. ඒ කියන්නේ ආත්‍රපෝඩා වංශික ගැන හරි ප්‍රකාශය තමයි අපි තෝරන්නේ. ශ්වාසනාල මගින් ශ්වසනය සිදු කරයි. ඒක වැරදි. සියල්ල ගැනමනේ අපි බලන්න ඕනේ. සියල්ලම ශ්වාසනාල නෙමෙයි. සමහර පත්තෙනෙලි ඉන්නවා, ජලක්‍රෝමී ඉන්නවා. යනවා ඒක අපිට හරිය කියලා ගන්න බෑ. ඩියුටරොස්ටෝමියා වන්නවා. ඒ මොකද ඒ කියන්නේ? ළමයි අර අපිට හම්බුණා තුන්වෙනි පාඩමේදී එක තැනකදී විතරක් මේ කතාව ඩියුටරොස්ටෝමියා කියලා. ඒක මම ඒකෙදි විස්තර කරා. අපිට මෙහෙම වෙනවා කලල අවදිනේ යුක්තාණු වල ගන්නවල මුලින්ම. හරිද? යුක්තාණුවකුයි ඩිම්බේකුයි එකතු වෙලා මොකක් හදනවද? යුක්තාණුව අට ගන්නවා. ඒතරේ යුක්තාණුව ඊට පස්සේ බෙදිලා එක මෙන්න මේ වගේ ව්‍යුහයක් වඩපත් වෙනවා බ්ලාස්ට් කෝෂ්ඨය. ඒකේ තියෙනවා බ්ලාස්ට් ජිත්‍රය කියලා එකක්. මෙන්න මේ වගේ ජිත්‍රයක් හදනවා. බ්ලාස්ට් තුලාව. දැන් මෙයාගේ මේ බ්ලාස්ට් මේකට කියනවා බ්ලාස්ට් ජිත්‍රය කියලා. මේ බ්ලාස්ට් ජිත්‍රය ජීවි සත්ව කොට්ටාස සත්ව කාණ්ඩ දෙකක දෙවිදිහකට ක්‍රියා කරනවා. ඒ කියන්නේ සමහරක් කට්ටියගේ මේ බ්ලාස්ට් ජිත්‍රය මුඛය බවට පත් වෙනවා. සමහරක් කට්ටියගේ මේ බ්ලාස්ට් ජිත්‍රය බුදේ බවට පත් වෙනවා. ඒතර මුඛයේ තියෙන ආයි බුදයක් නැද්ද නෑ. ඒක පස්සේ හරිද? බුදේ කියන එක මේ බ්ලාස්ට් ජිත්‍රයෙන් ඇති වෙන මුඛය ඊට පස්සේ ඒගොල්ලන් බුදයක් ඇති වෙන්න පුළුවන්. මෙයාලගේ බුදේ බවට පත් වුණාම ඒතර මුඛයක් නැත්තේ නෑ. මුඛයක් එනවා පස්සේ. මූලිකව මේ බ්ලාස්ට් ජිත්‍රයෙන් ඇති වෙන්නේ බුදේ කියන එක එතන අර්ථවත් වෙන්නේ. ඒතර ඒ අනුව කෝඩේටා සහ එකන්ඩියමේටා පමණයි ඩියුටරොස්ටෝමියාව කියලා. ඒ කියන්නේ ඩියුටරොස්ටෝමියාවට තමයි බුදේ බවට පත් වෙන්නේ. බ්ලාස්ට් ජිත්‍රය බුදේ බවට පත් වෙන කට්ටිය තමයි ඩියුටරොස්ටෝමියා. මෙයා ප්‍රොටොස්ටෝමියා. සමහර මෙහෙම ඒවා තියනවාද කියලා බලන්න සිලබස් එකේ බලන්න ඕන නම් එකන්ඩෝමේටා වල සත්ත්ව තුන්වෙනි පාඩමේ එකන්ඩෝමේටා වල සත්ත්ව වංශ යටතේ බලන්න මේ කතාව තියෙනවා. හරි. ඒතර යනවා මේක යන යම් කිසි අවබෝධයක් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. මොකද ඒක සටහන් නෝට් එකේ තියෙන දෙයක්. හරි. යනවා අපිට බෑ ආත්‍රපෝඩාවන්ගේ ඩියුටරොස්ටෝමියා කියලා කියන්නේ ඒගොල්ලෝ ප්‍රොටොස්ටෝමියා. 3. ඒක 3 මොකද්ද? ද්විලිංගිකයි කියනවා. නෑ ආත්‍රපෝඩාවන්ගේ බහුතරය ඒකලිංගිකයි. හරි. ද්විලිංගිකයි කියන්නේ ලිංග දෙකම තියෙනවා කියන එකනේ. ඒක වැරදි. ඒකලිංගිකයි ජීවිගේ ඒකලිංගිකයි. ඒතකොට ජීවීන් දෙන්නෙක් අතර සංසර්ගයෙන් තමයි නව ජීවියෙක් ඇති වෙන්නේ. අතර ප්‍රාවරණයක් හා අන්තරංග වුණු අතරයි නෑ. ඒක මොළස්ථාවගේ කරන්නේ. මේකට දාලා නෑ. කුදිරේ වර්ග කරලා. ඒක හරි. ඇයි මෙයාලා මේ විවෘත සංසර්ග පද්ධතියක් දරන්නේ.
රේින්ද විරුද්ධ සංසන්දන පද්ධතිය අනුව රුධිර හෙබා කියලා අපි කතා කරනවා රුධිර වසා හා අවයව හරි කියන එක. ඒ අනුව 22ට 5. හරි. 23 මූලාග්‍රස්ත විභාජකයේ ප්‍රරෝගාග්‍රස්ත විභාජකයේ වෙනස් වන. එහෙනම් මූලාග්‍රස්තයේ තියෙන ලක්ෂණයක් වෙන්න ඕනේ. ඒකත් ඕගලන්ට පාඩම් තියෙනවා නම් ගැටලුවක් නැතුව ගන්න පුළුවන්. උත්තරය වෙන්නේ 2. ඝන දැන් තුන්වෙනි එකේ ඔය තියෙනවා ඝන සෛල ප්ලාස්මයක් ඝන සෛල ඇතිනිසාය. ඒ කියන්නේ විභාජක සෛලනේ. ඔය කියන්නේ ඒතර විභාජක සෛල දෙකේම තියෙනවා. මූලාග්‍රස්ත විභාජකයේ තියෙනවා කන්දාග්‍රස්ත විභාජකයේ තියෙනවා. ඊට පස්සේ කෘත්‍රිම වශයෙන් බෙදෙන වූ සෛල නොපැවතීමේ එකක් හරි දෙකටම හරිනේ. එක් දිශාවකට පමණක් නවසෛලය ඇතිවීම තියෙන්නේ මූලාග්‍රස්තේ නෙමෙයි ප්‍රරෝගාග්‍රස්තේ. ඒතර මේ වගේ ප්‍රශ්නයකට අන්න ඒ වගේ අර උත්තරය හරියට ගන්න ඕනේ. 23ට යන උත්තරේ 2. 24ට දුරස්ථ පටක පිළිබඳ අසත්‍යයක ශාක කොටස් සඳහා සන්ධාරණය ලබා දීමට දායක වෙයි හරි. ද්විතීක වර්ධනය වන පටකවල පමණ දැකිය හැක නෑ. එහෙම කියන්න බෑ. මොකද අපි දුරස්ථ පටකය දකිනවා මේ පෙරගෙඩියේ. හරි. ඒතර ද්විතීක වර්ධනය වන පටකවල පමණක් නම් එනම් කඳේ හෝ මුලේ විතරනේ නේද? නමුත් දැන් පෙරගෙඩියක් ගත්තාම පෙරගෙඩියේ ද්විතීක වර්ධනය කියලා අපි කතා කරන්නේ. පේර ඇටේ මොනවද තියෙනවද? දුරස්ථ පටකේ තියෙනවා. උපලසයිල තියෙනවා. එහෙනම් ඒ පටකය සලකලා අපිට පුළුවන් ඒක වැරදි කියලා ගන්න ප්‍රාථමික වර්ධනයට අදාළ පටකවලක් තියෙනවා කියලා. අනිත් එක නිකන් හිතන්නකො දැන් මේ සෛලම් පටකේ. සෛලම් පටකේ මේ ඕනම ශාකයක තියෙනවනේ. හරි. ද්විතීක වර්ධනයේ ලොකු හඳ මහත් වෙච්ච එක විතර නෙමෙයි සෛලම් පටකේ තියෙන. එහෙනම් ඒකට වතුර විනයන සෝද ඕනේ වෙන්නේ කොහොමද නේද? ඒතර එයාගේ තියෙනවා මේ ලිග්නින් වලින් ගල වෙච්ච සෛල. දුරස්ථ තන්තු තියෙනවා. සෛලම පටකේ. ඒතර ඒවට ගන්න පුළුවන් අපිට දුරස්ථ සෛල කියලා. හරි. යන උත්තරේ 2. ඒකේ අනිත් ඒවා බලමු ලිග්නින් වලින් ගන්න වූ සෛල පිටිදරයි හරි. උපල සෛල අක්‍රමවත් හදිසිය අතර පිටිතා ගණකම් මේකත් හරි. වර්ධනය වූ සම්පූර්ණ අතරම පටකවල දැකිය හැකියි. ගොඩක් වෙලාවට වර්ධනය සම්පූර්ණයෙන් නතර වෙලා. ඒ කියන්නේ අර වර්ධනය වෙමින් පවතින. විකසනය වෙමින් පවතින ඒවා නෙමෙයි තියෙන්නේ. එයාලගේ වර්ධනය සිදු වෙලා ඉවරයි. හරි. එහෙම ඒවා තමයි ගොඩක් වෙලාවට දුරස්ථ පටකේ තියෙන්නේ. ඊට 25 සනාල පටක ගැන අසත්‍ය. සමාන විවෘත බීජ ශාක වාහිනී එකක දරයි. ඒක හරි. සමාන ඒවා දන්න උදාහරණයක් මේක. සෛලම් පටකයේ ඇත්තේ එක් සජීවී සෛල වර්ගයක් පමණයි. මොනවාද ඒ දුරස් මේ සෛලම් පටකයේ සෛලමයේ මෘදුස්තර. වාහකාක සියලුම ශාකවල පවතී. හරි වගේ නේද ඒක? නෑ හරි වගේ වුණාට හරි නෑ. මොකද සියලුම ශාක. ඒක පොගනාටුමුත් අයිතියි. පොගනාටුම් වල සනාල පටක නෑ. එහෙනම් වාහකාවක් නෑ. එතනින් එහාට සනාලයි නම් තමයි දැන් මෙතන සියලුම සනාල ශාකවල පවතී කියනවා. හරි. සියලුම ශාකවල පවතී කියන එක වැරදි. පෙට්‍රල් එක දරන්නේ ආවෘත බීජක ශාකවලනේ හරි. වාහකාව අකණ්ඩ ජලකඳ පවත්වා ගන්නේ කුස්දුර හරහා ඒක හරි. ඒ කියන්නේ වාහකාව වලට අර සෛලම වාහිනී වල වගේ පිළියෙලීමක් නෑ. මෙයා මේම දෙක සෛලම. හරි මේම තමයි යාළුවගේ පිළියෙලීම තියෙන්නේ. මේ මම කියන්නේ වාහකාව සෛල 3ක්. හරි. ඒක මෙතන එකක් තියෙනවා. ඒක මෙයාට සම්බන්ධ වෙන්නේ කෝහල. මොකද අර අකණ්ඩ ජලකඳක් නැත්තම් තියාගන්න වෙන්නේ නෑ. මේ හරහා ගිහිල්ලා එහෙම තියාගන්නවා. මොකද අර වෙන පිටි හරස් පිටි බින්දරේ එහෙම ස්වභාවයක් තියෙනවනේ මේ සෛලම වාහිනිය වල. මේගොල්ලන්ගේ එහෙම එකක් නෑ. හරි. එහෙනම් ඒක හරි ප්‍රකාශය අපේ නානයසත් එක උත්තරේ 3. දැන් ද්විතීක වර්ධනය. ශාකයේ ද්විතීක වර්ධනය සියලුම ද්විබීජපත්‍ය ශාක නැහැ. ද්විතීක සනාල පටක ඇති කිරීමට පමණක් හේතු වෙන්නේ නැහැ. සනාල පටක විතරක් නෙවෙයි ද්විතීක වර්ධනයේදී ඒ පරිචර්මයක් ඇති වෙනවනේ. ඒක සනාල පටක නෙමෙයි. ශාකයේ ප්‍රාථමික වර්ධනය නැවතීන් පසු ආරම්භ වේ. අපිට එහෙම කියන්න බෑ. ද්විතීක වර්ධනය ප්‍රාථමික වර්ධනය වෙන ගමම්ම ද්විතීක වර්ධනයක් වෙනවා. ඒ කියන්නේ උඩ කොටස් වලින් ප්‍රාථමික වර්ධනය වෙනවා. ඒ කියන්නේ සින්නඩ වෙනවා. පල්ලෙහා ඒවා වර්ධනය ඉවරලා නම් හරිද? ඒවා ඊට පස්සේ ද්විතීක වර්ධනය වෙන්න පටන් ගන්නවා.
ශාකයක සන්ධාරණය මෙන්ම ආරක්ෂාව ලබා දීමට ක්‍රියා කරයි. ඒක හරියි. සනාල පටක ඒවා නිග්නින්ගන වෙච්ච ඒවා තියෙන හින්දා සන්ධාරණයක් වගේම පරිචර්මය වගේ ඒවා අපිචර්මය වෙනකොට ඇති වෙච්ච පරිචර්මය වගේ පටක ආරක්ෂාවට දායක වෙනවා. ප්‍රධාන වශයෙන් අන්තර්රාෂ්ට්‍රීය විභාජක වගේ නෑ. මොන විභාජකද? පාර්ශ්වික විභාජක වගේ සිදු වෙයි කියලා වෙන්න ඕනේ. එන උත්තරේ වෙන්නේ 26ට 4. 27 කෝටිකා වැසීමට හේතුවක් නොවන්නේ. දැන් මේක හරි පරිස්සමෙන් කරන්න ඕන ප්‍රශ්නයක්. ශාක මුල් මගින් ABA ඇබිසිසික් ඇසිඩ් ඇබිසිසික් අම්ලය නිපදවේ. ඒ කල්පනා කරලා බලන්න. මුල මගින් ඇබිසිසික් නිපදවනවා. ඇබිසිසික් මොනවා කරන්නද දායක වෙන්නේ? කෝටිකා වහන. එහෙනම් මෙතෙන් ධානය දායක වෙන්න හේතුවක් නොවන්නේ කියලානේ. ඒතර මේක ගන්න බෑ. ඒ මෙයා නිපදවුවාම මෙයා නිපදවන ගොඩක් වෙලාවට උෂ්ණ අධික. ඒ කියන්නේ නියම් කාලවල වගේ මෙයා නිපදවන්නේ. එතකොට ඒ අනුව උත්සේදනය අඩු කරන්න තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෝටිකා වහන. පළවෙනි එක ගන්න බෑ. දෙවෙනි එක පාලක සෛල තුළ පොටෑසියම් ප්ලස් ඉහළ යාම. දැන් බලන්න පාලක සෛලයක් මෙහෙම තියෙනවා. ඒකේ මොනවාද? K+ වැඩිපුර ඇතුළු කරගන්න එපා ඉහළ යන්න නම් නේද? පොටෑසියම් ප්ලස් ඉහළ යන්න නම් යන වැඩිපුර එන්න ඕන. එතකොට පොටෑසියම් ප්ලස් සෛලය තුළට එන්න මොකද මෙයාගේ වෙන්නේ? සෛලය තුල ජල විභවය අඩු වෙනවා. සයි අඩු වෙනවා. සයි අඩු වෙන්නේ යාපද අපිටර්මීය සෛල වලින් ජලය මේකට ගමන් කරනවා. පොටෑසියම් වැඩි වෙනවා කියන්නේ ඒක ජලයේ ගමනයට හේතුවක් වෙනවා. ජලය ඇතුළෙන් සෛලයේ තියෙන ශුන්‍යතාව වැඩි වෙනවා. මොකද වෙන්නේ? ශුන්‍යතාව. ශුන්‍යතාව වැඩි වෙලා සෛලයේ අසමාකාර විත්ති වල තියෙන ස්වභාවය නිසා සෛලයේ දෙපැත්තට විවරණ පටන් ගන්නවා. ඒ අනුව කෝටිකා සිදුර ඇරෙන්නයි පොටෑසියම් ප්ලස් සාන්ද්‍රණය ඉහළ යාම හේතුවක් වෙන්නේ. ඒ අනුව දෙවෙනි උත්තරේ ගන්න පුළුවන් කෝටිකා වැසීමට හේතුවක් නෙවෙයි ඒක කෝටිකා ඇරීමට හේතුවක්. එන උත්තරේ වෙන්නේ 2. ඊට පස්සේ 3 පාලක සෛලවල අභ්‍යන්තර කටිකාවක් තියෙනවා. ඒක දායක වෙනවා. ඉහළ CO2 සාන්ද්‍රණය එකක් කොට බලන්න. ඉහළ CO2 සාන්ද්‍රණය ශාකයේ තියෙනවා නම් එයා වැඩිපුර කෝටිකා අරින්න බලන්නේ නැහැ. ඉහළ CO2 සාන්ද්‍රණය මොකද CO2 සාන්ද්‍රණයක් තියෙනවා නම් දැන් CO2 සාන්ද්‍රණය අඩු නම් ලැබෙන CO2 වායුව වල හෝ වේවා පත්‍ය අද කුටි හෝ වේවා CO2 ප්‍රමාණය අඩු නම් මොකද කරන්නේ? දැන් ශාකයට ප්‍රභා සංශ්ලේෂණයට CO2 ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? එයා කෝටිකා අරිනවා. CO2 අඩු නම් කෝටිකා අරිනවා. නමුත් වැඩි නම් එහෙම විශේෂයෙන් අරිනවා කියලා එකක් නැහැ. අධික වියලි කාලගුණක තත්ත්වය. ඒකත් කෝටිකා වැසීමට හේතු වෙනවා. යන උත්තරය වෙන්නේ 2. 28 ද්‍රාවණයේ කිල්ලෝ ඇති ශාක සෛලයක ද්‍රාව විභවය පින 3.5යි මෙගාපැස්කල්. ඒ කියන්නේ මෙන්න දැන් ද්‍රාවණයක කිල්ලවල තියෙන සෛලයක් සෛලය තියෙනවා. ඒක මේකේ සයි S කියලා තියෙනවා පින 3.5යි කියලා මෙගාපැස්කල්. මේ සම්බන්ධයෙන් වඩාත්ම අඩු වෙනු පිළිගත හැකියි. ඒ කියන්නේ අඩු වෙනවා. මේකට නිකන් අසත්‍ය වගේ ඒක හරි අසත්‍ය නෙමෙයි. වෙන්න පුළුවන්. නමුත් වෙන්න තියෙන හැකියාව බොහෝ දුරට අඩුයි වෙන තත්ත්වයක්. හරි. ඒකට උත්තරේ වෙන්නේ 1. සෛලයේ පීඩන විභවය ශුන්‍ය වේ. දැන් මේ වගේ සෛලයක් ගැන හිතන්න මේ දීලා තියෙන සයි S. එතකොට ගොඩක් වෙලාවට මේකෙදි වෙන්නේ මේ ද්‍රාවණයේ ඉඳලා සෛලය තුළ ජලය ඇතුල් වෙනවා. අපිට නිකන් විස්තරන්න පුළුවන්. ද්‍රාවණයේ ඉඳන් සෛලයට පිට වෙන්නත් පුළුවන් ජලය. හරි. එහෙම ජලය පිට වුණොත් පීඩන විභවය ශුන්‍ය වෙනවා. පීඩන මේ ඇතුල් මේ පිට වුණොත් සෛලයෙන් ජලය ද්‍රාවණයට පිට වෙනවා. නමුත් ගොඩක් වෙලාවට මෙහෙම ද්‍රාවණයට ඇතුල් වෙන එක වෙනවා. ඇතුල් වෙලා යම් පීඩන විභවයක මෙයා ක්‍රියා කරනවා. හරි. ඒක 3.5 කියන එක අනුව ගන්න 3.5 වෙනත් පුළුවන් වෙනත් අගයක් වෙනත් පුළුවන්. හරිද? ඒකත් එක්ක මෙයාගේ ජල විභවය තීරණය වෙනවා. සෛලයේ ජල විභවය ඒකත් එක්ක තීරණය වෙනවා. එතකොට ගොඩක් අපි අනිත් උත්තර ටික බලමු පොඩ්ඩක්. සෛලයේ ද්‍රාවණයේ සමග ගතික සමතුලිතයක පවතී. ඒක හරියි. අනිවාර්යයෙන්ම මේ වගේ ද්‍රාවණයකට සෛලයක් දැම්මොත් ඒක ගතික සමතුලිතයක තියෙනවා. ඒ කියන්නේ අර ස්ථිතික නෙමෙයි. එහා මෙහා වෙනවා හැබැයි සමතුලිතයි. ඒ කියන්නේ උදාහරණ එහා මෙහා වෙනවා කියන්නේ මොනවද? ජලය. අයන හා ජලය
සෛලයෙන් එළියට හෝ ඇතුළට ඒ වගේම ජලයේ සෛලයෙන් එළියට හෝ ඇතුළට යන්න පුළුවන්. හැබැයි ඒක සමතුලිතයක් ඇතුව තමයි සිද්ධ වෙන්නේ. තව තේරුම් නැත්නම් ඒ කියන්නේ මොකද්ද? සෛලය තුළට ජල අණුවක් ගියොත් සෛලයෙන් පිටතට ජල අණුවක් යනවා. සෛලය තුළට ආයනයක් ආවොත් සෛලයෙන් පිටතට ආපහු ඒ ආපෝයනයක් ඒ ආයනයම හරි වෙනත් ආයනයක් හරි මාරුයි. ඒ වගේ සමතුලිතයක් තියෙනවා ද්‍රාවණයක තියෙන්නේ. සෛලය හා ද්‍රාවණයේ ජල විභවය හරියටම සමාන වෙන්නේ නැහැ. ඔව් ඒක හරි. අනිවාර්යෙන් ද්‍රාවණයකට සෛලයක් දැම්මයින් පස්සේ ද්‍රාවණයේ ජල විභවය තමයි සෛලයට ගන්න වෙන්නේ. ඔය ද්‍රාවණය ලොකුයි ඒක තියෙන ප්‍රමාණය. සෛලයේ ජල විභවය බොහෝ විට බිඳුවට අඩු වගේ තියෙනවා. බොහෝ විට බිඳුවට අඩුයි. ඒ ද්‍රාවණයක තියෙනවා සෛලයේ තියෙන ද්‍රාවක ප්‍රමාණය වැඩි. එනවා නිකන් ආශ්‍රිත ජලය නෙවෙයි නම් මේක හරිද? සාමාන්‍ය ද්‍රාවණයක් නම් එයාගේ එතකොට මේ ජල විභවය අඩුයිනේ. බිඳුවට වඩා අඩුයි. යනවා පද්ධතියේ කොහොමද බිඳුවට වඩා අඩු වගේ තමයි තියෙන්නේ බොහෝ. සාපේක්ෂව සෛලයේ ජල විභවය වඩා අඩු නම් සෛලය විෂම වීමට ඉඩ ඇත. ඒකත් හරි. උත්තරේ අපිට පීඩන විභවය ශූන්‍ය වේ කියලා කෙලින්ම කියන්න බැරි කතාවක්. එයම උත්තරේ වෙන්නේ 1. ඊළඟට 29ක් ටිකක් ඒ කියන්නේ හිතන්න තියෙන ප්‍රශ්නයක්. මේකේ මෙහෙම දෙයක් කියන්නේ. හරි. ගමන් මාර්ගයක් දීලා තියෙනවා. මේ ගමන් මාර්ගය හරිද කියලා ඔයගොල්ලන්ගෙන් අහනවා. හරි. ගමන් මාර්ගයේ කොයි ගමන් මාර්ගය කියලා තියෙන්නේ? අරිය ජල පරිවහනය. අරිය ජල පරිවහනය වෙන්නේ කොහෙද? මූලකේශ වලින් උරාගත්තු ජලය හා khනිජ කොහෙද? සෛලම් පටක වෙත ගෙන යීමේදී තමයි අරිය ජල පරිවහනය සිද්ධ වෙන්නේ. එතකොට ඒක මෙතෙන්දී වචන වලින් අපිට දීලා තියෙනවා. ඒතර ඕගොල්ලෝ බලන්න ඕනේ ඔයාලා අදගත්තු රූප සටහනට අනුව ඒක කොහොමද කල්පගන්නේ කියලා. දැන් මෙහෙම තියෙනවා මූලකේශ. හරි. ඒතර අපි කර්මයේ තියෙනවා ඊට පස්සේ මූලකන මේ කියන්නේ බාහිර නේද? ඊට පස්සේ බාහිරකේ තියෙනවා අන්තස්කර්ම. ඊට පස්සේ පරිචක්‍රිය ඊළඟට සෛලමහා ප්‍රෝය. මේව තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් මේ තමයි පාංශුග්‍රාමයේ ජලය තියෙන්නේ. ඒතර මෙයා මුලින්ම මූලකේශ ශෛලයට ඇතුල් වෙලා එහෙම එන්න ඕනේ. හරි. එතකොට දැන් මූලකේශ ශෛලය මෙහෙම තියෙනවා. මෙයාගේ ශෛල වික්තිය කොහොම තියෙනවා. එතකොට මේක කියමු මූලකේශ ශෛලය. මේ අපිට මේ ශෛලය මෙහෙම තියෙනවා යාවද. ඊට පස්සේ තියෙන මොන සෛලද? බාහිර සෛල. ඔහොමද? දැන් අපි නිකන් බලමු උත්තරේ කොහොමද දෙන්නේ කියලා. මේකේ අනුපිළිවෙල සඳහන් නොවන්නේ. පළවෙනි එක තියෙනවා අපිචර්මයේ සෛල බිත්තිය බහිස්සෛලීය අවකාශෝ. එයිද? අපිචර්මයේ හරියටම සෛලෙන් සෛලයටම ගාම කරන්න ඕනේ කියන එකක් නැහැ. මම මෙහෙම ආයෙත් පොඩි අඳුර අපිචර්මයේ සෛලය උන් තියෙන අපිචර්මයේ සෛලය මේ සෛල බිත්තිය උන් තියෙනවා. ඊට පස්සේ මේකට යාවද තියෙන මොනවද? බාහිරකේ. බාහිරකේ තියෙන බාහිර සෛල. බාහිර සෛල ලිහිල්ව ඇතිලා තියෙනවා. මම බාහිර සෛල දෙකක් අඳින්නම්. මේ දිනේ සෛල බිත්තිය කියලා හිතුවා. ඊළඟට යනම වෙනවා අන්තස්කර්ම. ඒතර අන්තස්කර්මයේ සෛල මෙහෙම. ඒවා තියෙන විශේෂිත දෙයක් මතකද ඔයගොල්ලන්ට? එයාලගේ මෙන්න මේ විදිහට තිබුණා පට්ටියක්. ඒකට අපි කිව්වා කැස්පාර් පට්ටිය නැත්තම් සුබෙරින් වලින් ඝන වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ අරිය සෛල බිත්තිය වල වලයන්කාරී විදිහට. ඒ අනුව දැන් අපි මේක අනුව බැලුවොත් දැන් මේ තමයි බහිස්සෛලීය අවකාශය මේ තියෙන්නේ. ඒ කියන්නේ සෛල වලින් පිටත තියෙන කොටස. දැන් මේව සෛල තියෙනවා නම් හරි මේ තියෙන බහිස්සෛලීය අවකාශය. මම කියන්නේ බහිස්සෛලීය අවකාශය. ජලානවකට පැහැදිලිවම මේ බහිස්සෛලීය අවකාශයට ඇතුල් වෙලා ගමන් කරන්න පුළුවන්. එහෙම ගමන් කරන පතේට අපි කියනවා අපොප්ලාස්ට පතේ කියලා. මතක නේද? හරි. පළවෙනි එක බැලුවොත් එතකොට බහිස්සෛලීය අවකාශ වලට එනවා. හරි. ඒ කියන්නේ මෙතන සෛල බිත්තියෙන් ඇවිල්ලා සෛල බිත්තියෙන් එනවා බහිස්සෛලීය අවකාශයට. ඒක වෙන්න පුළුවන්. ඊළඟ බාහිර සෛල බිත්තිය.
බයිසයිලේ අවකාශය ඇතුළේ කරන බාහිර සෛල පිටිය. ඒක සෛල පිටිය ගියවිලා අන්තර්ධර්මීය ප්ලාස්මා මට්ටමය. අන්තර්ධර්මීය සෛල පිටියෙන් කියන්න බෑ. ඒක තමයි අපි මෙතෙන් දැනගන්න ඕන තරපය. හරි. මෙන්න මෙතනින් එයා නවතිනවා. සෛල පිටිය හරහා මෙතනින් එහාට යන්න බෑ. හැබැයි මේ සෛලය ගත්තාම මෙන්න මේ විදිහට තමයි අපිට තේරෙන්නේ. මෙදින අන්තර්ධර්මීය සෛලය මම හිතන්නේ ත්‍රිමාන ස්වරූපයක්. ඒක මෙයාගේ මෙන්න මේ විදිහට තමයි ගණවීම තියෙන්නේ. එනවා මෙතනින් වටෙන් ඇවිල්ලා එන්න බෑ. හැබැයි මෙන්න මේ අක්ෂය ඔස්සේ. මෙතනින් මම හිතුවා කියන්නේ ප්ලාස් පඩලය ආ මේ විදිහට එන්න පුළුවන් සිම්ප්ලස්ට් ඔස්සේ. කියනවා අන්තර්ධර්මීය ප්ලාස් පඩලය. මෙතනින් අපි වෙනකොට අන්තර්ධර්මීය ප්ලාස් පඩලයකට සෛලයේ ප්ලාස් පඩලයකින් ඇතුළට වෙන්න පුළුවන් ඒක හරියි. ඊළඟට කියනවා මෙතන ඉඳලා අන්තර්ධර්මීය ප්ලාස් පඩලය. ඒ කියන්නේ මෙන්න ප්ලාස් පඩලය හරහා ආවා. ඊට පස්සේ අන්තර්ධර්මීය සයිටෝසෝලේ. ඒ සෛලයේ තියෙන සයිටෝසෝලේ හරහා ඇවිල්ලා අන්තර්ධර්මීය ප්ලාස්මා බන්ධ ඔස්සේ. දැන් ප්ලාස්මා බන්ධයක් තියෙනවනේ මේවට වඩා පහසුයි. මෙවනේ ඉලක්ක වගේ තමයි ප්ලාස්මා බන්ධය දෙකට පේන්නේ. ප්ලාස්මා බන්ධය හරහා පරිචක්කේ ප්ලාස්මා බන්ධ. එන පරිචක්කේ කියන තියෙන සෛල පරිචක්කේ. මේ සෛල එකිනෙකට ප්ලාස්මා බන්ධ වලින් යා වෙලා තියෙන්නේ මොකද ශාක සෛල. ඒක හරියි. ඊට පස්සේ බයිසයිලේ අවකාශ වලින් එනවා ඊළඟට බාහික සෛල පිටි වලට එනවා මෙතෙන්ට. හරි. ඊට පස්සේ අන්තර්ධර්මීය සෛල පිටි. අන්න තියෙනවා ඊට පස්සේ අන්තර්ධර්මීය සෛල පිටි. සෛල පිටියට එන්න පුළුවන් හැබැයි ටික දුරට. ඊට පස්සේ කියනවා බාහික ප්ලාස්මා කියලා. නෑ. පරිචක්‍රයේ සෛල පිටි. මෙතනින් ගිහිල්ලා කවදාවත් මෙයාට පරිචක්‍රයේ සෛල පිටි වලට යන්න බෑ. පරිචක්‍රයේ සෛල පිටි වල ඇපෝප්ලාස්ටයක් නෑ. ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට හේතුව අන්තර්ධර්මයේ තියෙන කැස්පාර් පටිය මගින් සම්පූර්ණයෙන්ම ඇපෝප්ලාස්ට් පතේ අවහිර කරනවා. යනවා මේ තුන්වෙනි ප්‍රකාශයේ වැරදීමක් තියෙනවා. හරි. අනිත් එක ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ බලන්න මේ උත්තරන්ට අනුව අනිත් එක ගන්නවද කියනවා. මම වැඩි දුර ඒකේ තවදුරටත් විස්තර කරන්න යන්නේ නෑ. උත්තරේ ගන්න විදිය ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති. උත්තරේ වෙන්නේ කර 3. හරි. නිවැරදි අනුපලෙන් සඳහන් නොවන්නේ. ඊට පස්සේ මේරු ශාක පත්‍රවල හරිතක්ෂයට හේතු වන්නේ. මේ වගේ එකකුත් ඔයගොල්ලන්ට කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන් එක. මොකද අර මේ වගුවක් තියෙනවා මේකේ ශාක පෝෂණයට අදාළව එක් එක් මූලද්‍රව්‍ය සහ ඒවැ ඌනතා ලක්ෂණ ඊට පස්සේ ඒවා මොනවද ශාකය තුළ ඒවැ කාර්යභාරය කියන්නේ. ඒතර ඒ අනුව මේකේ මේරු ශාක පත්‍රවල හරිතක්ෂයට හේතු වෙන්නේ 5. Fe Mn වගේ ඒවා ලපටි පත්‍රවල හරිතක්ෂය තමයි ගොඩක් වෙලාට දායක වෙන්නේ. නිකල් තමයි ප්‍රධාන වශයෙන් මේරු ශාක පත්‍රවල එන 30ට උත්තරේ 5. 31 එක්තරා සත්පටකීය සෛලයක් පාත ලක්ෂණ දරයි. ඒකනස්ටිකයි ධාතු ගැටහැටති ශ්‍රාවී කෘත්‍ය ඉටු කරයි. ඒක කියද්දිම මේක මේ වගේ එකක් මතක් වෙන්න ඕනේ. කොහෙද මේ වගේ සෛලයක් තිබුණේ? ඒකනස්ටික ධාතු ගැට ශ්‍රාවී. අපිච්ඡද පටකය. අපිච්ඡදේ මොකද්ද කියලා තෝරන්න කියන්න පුළුවන් සරල ඝනාකාර අපිච්ඡද. මානව ආමාශය 32 මානව ආමාශය ආහාර මධ්‍යම වලින් රසායනික ජීර්ණය පහසු කරයි. මධ්‍යම කියන ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ ආමාශයේ අර චලන මගින් සිදු කරන්නා වූ ක්‍රියාවලියක් එක ඒ මගින් භෞතික ජීර්ණයක් වගේම රසායනික ජීර්ණය පහසු කරනවා. ඒ කියන්නේ අම්ල ඊට පස්සේ එන්සයිම් වගේ දේවල් මිශ්‍ර කරන්න මේ මධ්‍යමයේ ක්‍රියාවලිය දායක වෙනවා. පහසු කරයි කියන එක හරියි. රසායනික ජීර්ණය සිදු කරයි කිව්වොත් මධ්‍යමයේ ඒක එච්චර හරියන්නේ නැහැ. මධ්‍යම කියන ක්‍රියාවලිය මගෙන් සිදු වෙන්නේ ඇත්තටම භෞතික ක්‍රියාවක්. ඒ කියන්නේ ආහාරය හැලිලා කොට වෙනවා. ඒ වගේම කලවම් වීමක් මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි වක්‍රාකාරයෙන් ඒක හේතුවක් වෙනවා රසායනික ජීර්ණය පහසු කරන්න. එනවා ඒක උත්තරේ වෙන්නේ ඒක. මේ දෙවෙනි ඊළඟ ප්‍රකාශය බලමු වැරද්ද මොකද්ද කියලා. ප්‍රෝටීන කුඩා පෙප්ටයිඩ් බවට විඳලා නෙමෙයි පොලිපෙප්ටයිඩ් දාන්න. ආමාශය තුල පෙප්ටයිඩ් බවට විඳලා නැහැ. කුඩා පෙප්ටයිඩ් බවට විඳලා නැහැ. පොලිපෙප්ටයිඩ් ගන්න තමයි විඳලා. පෙප්ටයිඩ් කියලා කියන්නේ පොලිපෙප්ටයිඩ් කියලා කියන්නේ දෙකේ වෙනස මොකද්ද? පොලිපෙප්ටයිඩ් ඒ කියන්නේ අමයිනෝ දාමයක්. විශාල දාස් ගානක එකතුවක් තමයි පොලිපෙප්ටයිඩ්. පෙප්ටයිඩ් කියලා කියන්නේ
ඇමයිනෝ අම්ල කිහිපයකින් සමන්විත ඇමයිනෝ අම්ල 10ක් 15ක් වෙන්න පුළුවන්. අර ඒ වගේ කිහිපයකින් සමන්විත 10 කොටස්. කුඩා පෙප්ටයිඩ් බවටපත් කරන්නේ කුඩා අන්තරයට ගියයින් පස්සේ ඒකේ එක්ස්ට්‍රා වෙන එන්සයිම් මගින් හරි. ආමාශයේදී කුඩා පොලිපෙප්ටයිඩ් බවටපත් වෙනවා පෙප්සින්. තුන උදර පොරේ දකුණු පසට නෑ වම් පසට බලවන්න තමයි මේ ආමාශයේ තියෙන්නේ. අක්මා තමයි දකුණු පසට බලවන්නේ. ප්‍රතිශක්තිය ඇති කිරීමට අදාළ විශිෂ්ට ආරක්ෂණ යාන්ත්‍රණයක් සපයයි නෑ. විශිෂ්ට එකක් නෙමෙයි සපයන්නේ විශිෂ්ට නොවන එකක්. අන් ඒක තමයි ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ සියුම් තැන්. MCQ වල ඔයගොල්ලෝ අල්ලා ගන්න ඕනේ හරියම සියුම් තැන් ඒ වගේ. උදාහරණයක් විදිහට HCl. HCl කියපුවම මේක අහවල් බැක්ටීරියාව කියලා නෑ. ඕනෑම බැක්ටීරියාවක විරුද්ධව ඒක බාධකයක් වෙනවා. ප්‍රධාන සෛල හා පාර්ශ්ව සෛල පමණක් ඇති ආමාශයක ග්‍රන්ථිදාය නෑ. තව සෛල වර්ගයක් තියෙනවා ශ්ලේෂ්මල ස්රාවී සෛල. මේක මෙතන සඳහන් කරලා නෑ. පමණක් කියලා තියෙනවනේ ඒකින්ද ගන්න බෑ. එනවා 32ට මානව ආමාශය පිළිබඳ 32ට උත්තරේ ඒක. මිනිසාගේ පෝෂණය සම්බන්ධයෙන් අසත්‍ය. ශක්ති ප්‍රපයක ලෙස කාබෝහයිඩ්‍රේට් ලිපිඩ මෙන්න ප්‍රෝටීන් ක්‍රියා කරයි ඒක හරියි. විටමින දේහය තුළ පරිවෘත්තිය නිපදේ නොහැක. හරි. ඒක තමයි බාහිරින් ඒව ගන්න ඕනේ. හරි. අත්‍යවශ්‍ය මේද අම්ල දේහය තුළ සංශ්ලේෂණය කළ නොහැක. ඔව් අත්‍යවශ්‍ය මේද අම්ල සංශ්ලේෂණය කරන්න බැරි හින්දා තමයි ඒව අත්‍යවශ්‍යයි කියන්නේ. කියන්නේ බාහිරින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියන සාධකය. විටමින් K හා කැල්සියම් ග්ලූකෝස් සුදුර කැටි ගැසීමට වැදගත්තේ හරි. මේවා කෙලින්ම තියර පොතේ තියෙන නෝට් එකේ තියෙන පොයින්ට්. පහ ඇමයිනෝ අම්ල 8ක් අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වෙයි. එතන ගැටලුවක් එනවා. අත්‍යවශ්‍ය නොවන ඒවා 12ක් කියනවා. මෙතන දීලා තියෙන 8ක් කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ගන්න. එහෙනම් අත්‍යවශ්‍ය නොවන ඒවා කියන්නේ ඒවා ඕනේ නැහැ කියන එක නෙමෙයි. ඒවා දේහය තුළ නිෂ්පාදනය වෙනවා. එහෙනම් මෙතන ඇමයිනෝ අම්ල 12ක් තමයි අත්‍යවශ්‍ය නොවන ඒවා විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒක සංසරණය පිළිබඳ අසත්‍යය. රුධිරයේ දේහය තුළ එක්වරක් ගමන් කිරීමේදී හෘදය තුළ එක්වරක් ගමන් කරේ හරියි. හෘදයේ කොෂිකාවක් හා එක්කන්නිකාවේ සම්බන්ධය හරියි. ගැටවිලාට ඒක සංසරණයක් තියෙනවලු ඒක අපිට එහෙම ගන්න බෑ. මොකද ඒක සංසරණය සහ ද්විත්ව සංසරණය කියලා අපි කතා කරන්නේ සුෂ්ඨාංශයට අදාළයි. ඒ අනුව උත්තරේ 3 තමයි ඒකට අසත්‍ය එක විදිහට ගන්නෙ. ද්විත්ව සංසරණයට සාපේක්ෂව අඩු රුධිර පිටනයක් පවතින්නේ නැහැ. ද්විත්ව සංසරණය අනිවාර්යයෙන් රුධිර පිටනය වැඩි. ජලජ මත්ස්‍යයන් බහුතරය ඒක සංසරණය හරි. අපොඩ්ඩයි මේක මම හරි මේක හරි ඈ හතරෙන් ප්‍රකාශයෙන් ද්විත්ව සංසරණයට සාපේක්ෂව අඩු රුධිර පිටනය ඔය ද්විත්ව සංසරණ පිටනය වැඩි වෙනවා. 35 සංසරණ පද්ධතිය ත්‍රිවිධ ප්‍රකාශ ගැලපෙන්නේ. පුපුසීය දමනී ගැලපෙන එක නෙවෙයි ඒකට සත්‍යක අහන්නේ. හෘදය වෙත ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය ගෙන එනවා පුපුසීය දමනී. දමනීය මගින් වෙන්නේ හෘදයෙන් ඉවත් කිරීම රුධිරය. යම් කිසිම හෘදයෙන් පිටවීම තමයි දමනීය කියන්නේ. හෘදය දෙසට ගෙන එන ඒවා තමයි අපි දමන කියලා මේ සිරා කියලා කියන්නේ. ඒකයි අර මේ අපිරිසිදු රුධිරය ගෙන යන එක තමයි පුපුසීය දමනීය කියන්නේ. හරි. කර්ණිකාවල ඉඳලා පෙනහැලි දක්වා යන එක මේ දකුණු මේ කෝෂිකාව ඉඳලා පෙනහැලි දක්වා යන එක පුපුසීය දමනීය. හැබැයි යන්නේ අපිරිසිදු රුධිරය. ඊට පස්සේ ශීර්ෂ පෝෂී දමනී හෘද බිත්ති වෙත ඔක්සිජන් පෝෂිත රුධිරය සපයනවා. හෘද බිත්ති වලට ඔක්සිජන් පෝෂිත රුධිරය සපයන්නේ කිරීටක දමනය වගේ. ශීර්ෂ පෝෂී දමනය කියලා කියන්නේ සංස්ථානික පද්ධතියට අයත් උඩ හිස ගෙල ආදී කොටස් වලට රුධිරය සපයන දමන ප්‍රධාන දමනීයවල්. හෘද රජ්ජු කර්ණික ආකුංචයේදී කපාට නොපිට පෙරලීම වලකයි. හෘද රජ්ජු වල මතකද? අර හෘදේ එහෙම තියෙනකොට ඒකේ කෝෂිකාවල හරි හෘදේ මෙවනා ඒ කෝෂිකා බිත්තිය මෙන්න මේ විදිහට තිබුණා හෘද රජ්ජු කියලා. මේ පිටිකා පේශි වලින් මෙව සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන කපාටයට අදාළ වන හෘද රජ්ජු. මේ වගේ රේඛාවලින් මේව ඒ කියන්නේ ඒවා නිකන් තන්තු වගේ කොටස්. ඒවැ කාර්ය තමයි කපාට නොපිට පෙරලෙන වළක්වන එක. ඒතර මේක හරියද?
නෑ මේක වැරදි. ඒකට හේතුව කර්ණිකා ආකුංචය කියලා තියෙනවා. කර්ණිකා ආකුංචයේදී මේවා පෙරලෙන්නේ නැහැ. මේවා පෙරලෙන්න නම් කෝෂිකා ආකුංචය සිද්ධ වෙනවා. කෝෂිකා ආකුංචය තමයි මේක අනිත් පැත්තට ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඒක වළක්වන්න තමයි ඔය අර රජ්ජු කියන විව තියෙන්නේ. හතර යාකෘතික ප්‍රතිහාර සිරාවක් මාවේ සිට ඕටු ඌණ රුධිරය හෘදය වෙතට යොමු කරනවා. නෑ ඒක කරන්නේ හරිද? යාකෘතික ශිරාවම නම් මෙතන හරියි. නමුත් යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් කරන්නේ විෂ ද්‍රව්‍ය බිඳෙලන් වගේ කාර්යයන් වලට අන්ත්‍ර වලින් ඒ වගේම ආහාර මාර්ගයෙන් අවශෝෂණය කරන්නා වූ පෝෂක සහිත රුධිරය කොහෙට ගෙනියන එකද? අක්මාවකට ගෙනියන එක. ඒක නේද යාකෘතික කියන නම දාලා තියෙන්නේ. ඊට පස්සේ උත්තර මහා ශිරාව දේහයේ පූර්ව කොටස් වල සිට ඕටු ඌණ රුධිරය දකුණු කර්ණිකාව වෙත ගෙනෙන. ඒක හරියි. පහ තමයි එතකොට ගැලපෙන එක 25. ශ්වසන වේගය හා ගැඹුර වැඩි කිරීමට හේතු වෙන්නේ ඒ කියන්නේ වැඩි කරන්න හේතු වෙනවා. ඒ කියන්නේ වැඩිපුර ඔක්සිජන් පරිමාණයක් අවශ්‍ය වෙනවා. අපි මානසික ආඩ කරනකොට වගේ උදාහරණයක් විතර පෙනහැලි ප්‍රමාණය ඉක්මවා ඇදීමට ලක් වෙන එක. ඉතින් පෙනහැලි ඇදීමට ලක් වෙන එක වැඩි වෙලා තවදුරටත් ගැඹුරයි වේගය වැඩි වුණොත් ඒවා ඇදිලා එහෙනම් ඒක වැරදි. ඒක අඩු කරන්නයි හේතු වෙන්නේ. හරි වේගය හා ගැඹුර අඩු කරන්නයි පෙනහැලි ඇදීමට ලක් වීම හේතු වෙන්නේ. රුධිරයේ CO2 සාන්ද්‍රණය පහළ බැසීම. CO2 පහළ ගියාම කාබනික අම්ලය හැදෙන එක පහළ යනවා. ඒතර H+ පහළ යනවා. pH අගය වැඩි අගයක තියෙනවා. ඒ අනුව ඒකෙදි මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ගැඹුර හා වැඩි කරන්න අවශ්‍ය නැහැ නේද? සාමාන්‍ය විවේකී වෙන අවස්ථාවකත් මේක වෙන්න පුළුවන්. රුධිර ඔට්ටු සාන්ද්‍රණය ඉහළ නැගෙනවා. එතෙන්දී ඔක්සිජන් හොඳින් තියෙනවා නම් එයා අපහු වැඩිපුර ශ්වසන වේගය හා ගැඹුර කරලා වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ. රුධිරයේ සාපේක්ෂව පහළ pH එකක් වෙන්නේ. පහළ pH එකක් කියලා කියන්නේ රුධිරය ආම්ලික වෙනවා. ඒ කියන්නේ H+ ප්‍රමාණය වැඩි. අන්න එතකොට ඒ කියන්නේ ආම්ලික වෙන්න නම් වැඩිපුර CO2 එන ඇවිල්ලා තියෙනවා. වැඩිපුර CO2 වෙනවා කියලා කියන්නේ අපි ඒ ටික එක අතකින් ඒ ටික පිට කරන්න ඕනේ. ඒ වගේම සෛල වලට ශක්තිය අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා කියන්නේ. එනවා වැඩි O2 ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ. ඒවැ වායු ශ්වසනය වීම සඳහා. ඒ අනුව එතෙන්දී ශ්වසනයේ වේගය හා ගැඹුර වැඩි වෙනවා. උත්තරේ 7. නින්දේව වේගී වෙනකොට එම් වැඩි වෙන්නේ නැහැ. ඊනේ බය වුණොත් වගේ අන්න වැඩි වෙනවා. රෝමටික් ආර්ථ්‍රයිටිස් කියන්නේ මේකත් ප්‍රතිශක්තියට අදාළව තිබුණා. ප්‍රතිශක්තිය කොටස ඔයගොල්ලෝ කරලා ඇති 12 ශ්‍රේණියට අදාළව මේ පේපර් එක කරන්නේ. ඒ අනුව ඒක ස්වයං ප්‍රතිශක්ති රෝගයක්. උත්තරේ 2. ශ්වසනයේ කෘත්‍යානුගත ශේෂධාරිතාව ලබා දෙන්නේ මොකෙන්ද? කෘත්‍යානුගත ශේෂධාරිතාව. මේකට කෙලින්ම දැන් මේ වගේ ඒවා අර මම කිව්වේ ඒ සංකේතات එක්ක පොඩ්ඩක් මතක තියාගන්න මේ වගේ එකක් එන්න පුළුවන්. හරි? සංකේත විතරක් දාලා එන්න පුළුවන්. ඒ නිසා සංකේත ටිකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ටීවී කියන්නේ ටයිම්ලෝඩ්. උදම් පරිමාව, ඊට පස්සේ අතිරේක ආශ්වාස පරිමාව, අතිරේක මේ ප්‍රාශ්වාස පරිමාව, ජීවධාරිතාව ඒ වගේ තිබෙන කිපයක් දෙන ටර්ම්ස් ඒ ටික මතක තියාගන්න හරියට මේ ටික කරන්න උත්තරේ මේකට වෙන්නේ 7. කෘත්‍යානුගත ශේෂධාරිතාව එන්නේ 38ට 4. හරි. 39 සතුන් තුළ බහිස්රාවී ව්‍යුහයක් නොවන්නේ. ඒකටත් උත්තරේ කෙලින්ම ගන්න පුළුවන් ඔයගලන්ට 3 අංශපාදිකා. අංශපාදිකා දායක වෙන්නේ ශ්වසනයට සහ සංචරණයට. මේක තියෙන්නේ කාගේද? ඇනලිටාවගේ. අසත්‍ය ප්‍රකාශය වන්නේ එක් රුක්කයක රුක්කාණු මිලියනයක් පමණ ඇත. බලන්න බිඳු ගණන් කරලා 1.6ක් තියෙනවා. ඒක මිලියනයක්. අකුලෙන් දීලා නැතුව එතන මේ සංඛ්‍යාවෙන් දීලා ඔයගොල්ලෝ මිලියනේ දන්නවද කියලා බලන්න. හරි. දෙක. අවිදුර සංවලිත නාලිකාස්ත වාසා රෙක්ටා කේශනාලිකා ජාලය පැතිරිලා තියෙනවලු. ඒක වැරදි. වාසා රෙක්ටා තියෙන්නේ හෙල්ලේ පොඩුව අසුර. හරි. මේ මාපී රුක්කාණු වේලු දලවසේ මොකද තියෙනවා අවිදුර සංවලිත නාලිකාව මේකේ ඊට පස්සේ හෙල්ලේ පොඩුව තියෙනවා. හෙල්ලේ පොඩුවේ විදුර සංවලිත නාලිකාව තියෙනවා. මේ තියෙන කේශනාලිකාවට අපි කියන්නේ පරිණාමාකාර කේශනාලිකාව.
මේක හරහා අපි කොහොමද තියෙන්නේ දාමකේ තියෙනවා අපි කියනවා වාසා රෙක්ටා කියලා. ඒ අනුව හෙල්ලේ පොඩු ආශ්‍රිතව තමයි වාසා රෙක්ටා තියෙන්නේ. ආයතන සමන්තරාලක ආශ්‍රිතව තියෙන්නේ පරිණාලාකාර දේශනාතික. ඊට පස්සේ දකුණු වෘක්කය වම් වෘක්කයට මදක් පහළින් ඒක හරියි. අපවාහී ධමනිකා විස්කම්භය අභිවාහී ධමනිකා විස්කම්භයට වඩා අඩුයි. අභිවාහී කියලා කියන්නේ මෙතෙන්ට ගියන එක. මේක තමයි අභිවාහී. ඒතර අභිවාහී එකෙන් හදනවා කේශනාලිකා ජාලය. ඊට පස්සේ ඒක අපවාහී බවට පත් වෙනවා. ඒතර එන බටේ ලොකුයි යන බටේ පොඩි. ඒතර මේක අභිවාහී මේක අපවාහී. එහෙනම් හරි නේද කියන කතාව. අපවාහී එකේ විස්කම්භය අඩුයි කියලාද කියන්නේ? එහෙනම් හරි. බෝමන් ප්‍රාවරයේ සරල ශාල්කමය අපිට තියෙනවලු ඕක එකක් හරි බාහිර පිටත බිත්තිය. බෝමන් ප්‍රාවරයේ පිටත බිත්තිය. ඇතුළත බිත්තිය තියෙන විශේෂණය වූ සෛල පිටත බිත්තිය තියෙනවා සරල ශාල්කමය සෛල. ඒ අනුව උත්තරය වෙන මේකට 2 අසත් එකනේ අහන්නේ. හරි යනවා ඔය 40 පාක් තියෙන උත්තර පාක් තියෙන ඒවට ඒ කතා කරේ. ඊට පස්සේ ABCD type questions ඒවා උත්තර ගන්න හැටි මම පේපර් එකට දාලා තියෙනවා. ABD නම් 1, ACD නම් 2, AB නම් 3, CD නම් 4 වෙනත් සංකලනයක් නම් 5 විදියට නම් ගන්න. ඒක ඔයගොල්ලෝ විභාගෙත් දෙනවා. නමුත් පොඩ්ඩක් හරි ඔළුවේ තියාගෙන යන්න. මොකද නැත්නම් ඒ හින්දාත් ඔයගොල්ලෝ විභාගේ එකක් හරි MCQ එකක් වලදීමේ කියලා තියෙනවා. අරකේ අර හරියට ඔළුවේ නැත්නම් හරි. ඒ වෙලාවේ යෝගියෝ ඔය කියවන දේලා හරි MCQ කියවන්න ඕනේ මතක තියාගන්න ඕනේ. මේ වෙලාව යනවා ප්‍රශ්න කොටයි. හරි ඒකත් බලාගෙන යමු. දිවින් තුල සංචිත ප්‍රෝටීන වෙන්නේ. ඒතර මේවා කෙලින්ම ඔයගොල්ලන්ට ගහන්න පුළුවන්. සංචිත ප්‍රෝටීන විදිහට බලමු මෙතන කරලා මොනවද සංචිත ප්‍රෝටීන විදිහට ක්‍රියා කරන්නේ කියලා. මස්තු ඇල්බියුමින් මේ මේකක් තිබුණා හරි. මස්තු ඇල්බියුමින් කියලා තිබුණා. එයා මොන වගේ එකක්ද? එයා පරිවාහක එකක් නේද? මස්තු ඇල්බියුමින් කියලා කියන්නේ පරිවාහක ප්‍රෝටීන එකක්. ඊට පස්සේ ග්ලයිකෝජන් සංජිතයි හැබැයි ප්‍රෝටීනයක් නෙමෙයි. හදිසියට මේකත් ගන්න පුළුවන් සමහර වෙලාවට විභාගෙදී හරි. KC ඔව් K වල සංජිත ප්‍රෝටීනයක් ඒක හරි. ඔයල්බියුමින් ඒකත් හරි පිටතර වල සංජිත ප්‍රෝටීන. කොලජන් කියන්නේ පියුමේ ප්‍රෝටීන. යන උත්තරය වෙන්නේ C හා D 41. සාසාධක ලෙස ගත හැක්කේ කියලා අහනවා. සාසාධක වෙන්නේ මොනවද මෙතන? අකාබනික සාසාධක විදියට A ක්‍රියා කරනවා. Hg2+ කියන්නේ බැද ලෝහයක්. ඒවා සාසාධක වෙන්නේ නැහැ. ඒවා නිෂේධකාරී අප්‍රතිවර්ති නිෂේධක. NAD ඊට පස්සේ FAD. ඔව්. ඒවා කාබනික සාසාධක එහෙම නැත්නම් එන්සයිම් කියලා නම් කරන්න පුළුවන්. NAD FAD කියන ඒවා කෙසේ හෝ ACD කියන උත්තර තමයි ගැලපෙන්නේ. අන උත්තරය වෙන්නේ 2. NADP+ ඒවා ගන්න බෑ. තරංකාරී නිෂේධක ගැන අහනවා. සත්‍ය එකයි මෙතෙන්දී ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු කරයි. ඔව් තරංකාරී නිෂේධක කියන්නේ එන්සයිමේ උපස්තරයක තරංග කරලා සක්‍රිය ස්ථානයට බැඳෙනවා. ඉතින් එතකොට ශීඝ්‍රතාව අඩු වෙනවා. ඒක මොන නිෂේධකයද? ඒක පොදුය. ප්‍රතිවර්තය ලෙස එන්සයිමයට බැඳේ. ඔව් බොහෝ තරංකාරී නිෂේධක ප්‍රතිවර්තයේදී තමයි බැඳෙන්නේ. සක්‍රිය ස්ථානයේ නොවන ස්ථානයකට බැඳෙන්නේ නැහැ. සක්‍රිය ස්ථානයටයි තරංකාරී නිෂේධක බැඳෙන්නේ. උපස්තර අනුසම තරංග නොකරයි. නැහැ තරංග කරනවා. එන්සයිම් උපස්තර සංකීර්ණ සෑදීමට බලපෑමක් නොකරයි. නැහැ පැහැදිලිවම බලපෑමක් කරනවා. එන උත්තරය වෙන්නේ AB පමණයි. ඒ කියන උත්තරේ 3. සීනොසොයික යුගයේ සිදුවක් නොවන්නේ. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් අන්න අනිවාර්යෙන් හොඳ දැනුමක් තුන්වෙනි පාඩමේ ඉතිහාසයට අදාළව. වර්ගීකරණ ඉතිහාසයට අදාළව ඔයගොල්ලෝ ගාව හොඳට කියන්න ඕනේ. පෘථිවියේ කොහොමද ජීවිකාණ්ඩ බිහිුනේ කියන්නේ. යුග තියෙනවනේ සීනොසොයික, පේලියොසොයික සහ මීසොසොයික. සීනොසොයික කියන්නේ අන්තිම එක. හරි. මුලින්ම පේලියොසොයික, මීසොසොයික, සීනොසොයික එහෙම යන්නේ. හරි. ෆොටරොසොයික යෝනේ යුග. ඒ ද්විපාද මානව පූර්වජය බිහිවීම එක හරි. සීනොසොයික යුගය තමයි ඒක සිද්ධ වුනේ මෑත කාලේ.
උභයජීවීන් ප්‍රමුඛ වීම. නෑ ඒක ගොඩක් කලින් පේලියස් ඔය කිව්වේ තමයි ඒක සිදු වුණේ. ඒක ගන්න බෑ. ක්ෂීරපායන්ගේ සම්භවය. සම්භවය උනේ මීසස් ඔය කිව්වේ. ඩයිනෝසර් වෙන කාලේ තමයි ක්ෂීරපායන් සම්භවය වුනේ. හරි. අස්තික මත්ස්‍යයන්ගේ විවිධාංගීකරණය ඒකත් පේලියස් ඔය කිව්වේට අයිති. ක්ෂීරපායන්ගේ විකිරණය. ඔය එක හරි. එන උත්තර වෙන්නේ A හා E 5. 44ට 5. 45 ජීව ලෝකයේ තුල N2 තිර කරන්නේ. දිලීර නැහැ, ප්‍රොටිස්ටා නැහැ, බැක්ටීරියා ඉන්නවා, ආකි බැක්ටීරියා නැහැ. සාන බැක්ටීරියා නැහැ. අසාන බැක්ටීරියා ඉන්නවනේ. සාන බැක්ටීරියා තිර කරනවනේ. ප්‍රධාන වශයෙන් C හා E තමයි ඒකට තිර කරන ලබන්නේ. උත්තර විදිහට ගන්න වෙන්නේ ඒකට 5. බැක්ටීරියා ආකි බැක්ටීරියා අපිට තියෙන උදාහරණ ඔක්කොම එම රයිසෝබියම්, ඇසොටෝබැක්ටර්, ඊට පස්සේ නොස්ටෝක් ඇනබීනා සෑන් බැක්ටීරියා කියන්නේ එක්තරා විදිහකට බැක්ටීරියා රාජධානියට අයත් කොටසන්නේ. එතන මෙතන C හා E ප්‍රකාශ තමයි ඒකෙදි හරි කියලා ගන්න. කොහොමද E හරි කියොත් 5 තමයි උත්තරේ. හරි E වලට වෙන සංකල්පයක් නැහැ නේ. C ප්‍රස්තර දේහයක් කරන සත්‍යයක් වන්නේ. ඒ කියන්නේ ප්‍රස්තර 3ක්. සත්තුන්ගේ මොනවාද වර්ග 3? ද්විප්‍රස්තර කියලා ඉන්නවා. ඊට පස්සේ ත්‍රිප්‍රස්තර කියලා ඉන්නවා. අපව ඉන්නවා ත්‍රිප්‍රස්තර අසීලෝමික. ආයෙනවා ත්‍රිප්‍රස්තර ව්‍යාජ සීලෝමික. පහක් ඉන්නවා ත්‍රිප්‍රස්තර සීලෝමික. ඒතර යන මෙතන අහන්නේ ත්‍රිප්‍රස්තර. ඒ කියන්නේ නිකම්ම ප්‍රස්තර තුනක් තියෙන කට්ටිය. කෙලින්ම උදාහරණ දීලා තියෙනවා. හරි ඒකයි බලන්න. කොකු පණුව හරි. මොකද නෙමටෝඩාව ත්‍රිප්‍රස්තර ව්‍යාජ සීලෝමික. බංගුල තාරකාව. මෙයා එක එන්වයරන්මන්ට් එකක් නේ. ඒකවල යාගේ සීලෝමිකුත් තියෙනවා. එහෙනම් ත්‍රිප්‍රස්තර සීලෝමික. ඔබීලියා ගත්තාම එයා නිඩාරියාවේ නිඩාරියාව ද්විප්‍රස්තරයි. ප්‍රස්තර දෙකයි තියෙන දෙන්නේ. ෆැසියෝලා ගත්තාම එයා ප්ලැටිහෙල්මින්තේස් කෙනෙක්. එයාලා ත්‍රිප්‍රස්තර තියෙනවා. ත්‍රිප්‍රස්තර අසීලෝමිකයි. ලොඩියා එයා ද්විප්‍රස්තරය. ඒ කියන්නේ නිඩාරියා. එන උත්තරය වෙන්නේ A B D. උත්තරේ 1. සයිට මේ මම දාලා තින්නේ 2 කියලානේ 1 ඈ 1 46ට 1 ඒවා ඩිස්කෂන් එකේදී යම් වෙනවා ඒ වගේ තැන් වල. ඒ හින්දා මේක විතරක් දාගන්න එපා. ඕගොල්ලෝ මේක විතරක් උත්තර ටික දාගෙන ඩිස්කෂන් එක පොඩ්ඩක් හරි බලන්න. අන්තිමට හරි බලන්න ආයෙ මම ඒවගේ වෙනස් කරපොතක් තියෙනවා කියලා. ඊළඟට 47 පෝෂණය බඳු සෞඛ්‍ය පිළිබඳ නිවැරදි නිවැරදි වන්නේ. ස්ථූලතාව පිළිකා තත්ත්ව ඇති කිරීම මඟපාද ඒක හරි. මානසික ආතතිය ગેස්ට්‍රයිටිස් ඇතිවීමට හේතු වේ. ආහාර වල බලපෑම අපිට ගාලා ગેස්ට්‍රයිටිස් කියව මතක් වෙන්නේ. නමුත් ඊටත් වඩා ඇත්තටම මානසික ආතතිය ગેස්ට්‍රයිටිස් වලට බලපානවා. හොඳින් ආහාර ගත්තා වුණා මානසික ආතතිය තියෙනවා නම් ગેස්ට්‍රයිටිස් ඇතින් දෙකට වැඩි. උස බෙදීම බලයේ වර්ගය. මගින් BMI යගේ නැහැ. බර බෙදීම උසේ වර්ගය මාරු වෙන්න ඕනේ හරි. BMI යගේ 30ට අඩු නම් මේ දුෂ්පෝෂණය වෙයි. 30ට අඩු නම් දුෂ්පෝෂණය කියන්නේ BMI යගේ 18.5ට. ඒක තමයි අපි ගන්න නිර්ණායකය හරි. BMI යගේ 18.5ට අඩු නම් තමයි දුෂ්පෝෂණය කියන්නේ. ඊළඟට වැඩිදුර නිරෝගී ස්ත්‍රීගේ BMR අගය 1600 1800 නෑ මෙයාගේ වෙනස් වෙන්න ඕනේ 1300 1500 කිලෝ කැලරි කියලා එනවා එකත් වැරදි. එන උත්තරේ වෙන්නේ A හා B පමණයි නිවැරදි උත්තරේ 3. 47. 48 O පොසිටිව් රුධිරය දරන පුද්ගලයෙකුට රුධිරය දායක කළ නොහැකි. O පොසිටිව් කෙනෙක් හිතන්නකො. O පොසිටිව් කියන කෙනාගේ රුධිර සෛලයක් ගත්තොත් මේක දැනෙන්න මෙහෙමයි රක්තාණුසෛලය කියන්නේ රක්තාණුසෛලය මොනවද තියෙනවද පොසිටිව් නම් RH සාධකයේ තියෙනවා. ඒතර ඕගොල්ලෝ දැම්මම හිතන්න මේ වගේ රුධිර සෛලයක් තියෙන කෙනෙක් හරිද RH නෙගටිව් තියෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද කියලා කොහොමද හිතන්නේ? එහෙනම් RH සාධකයේ නැති රුධිර සෛල දෙකේ තියෙන කෙනෙකුට මේ රුධිරය දුන්නොත් මොකද වෙන්නේ? ඒතර මේ සෛලයේ තියෙන කෙනාගේ දේහයට මෙයා ආගන්තුකයි.
මෙන්න මෙයා ආගන්තුකය RH සාධකය ආගන්තුකය. එය නොයා කරන්නේ දේහය තුල හදනවා එකට විරුද්ධ ප්‍රතිදේහ. ප්‍රතිදේහ හදන මේ සෛල විනාශ කරනවා. ඒතර යනවා නෙගටිව් කෙනෙක් නොවෙන්නයි ඕනේ. මෙතන ප්‍රධාන වශයෙන් හරි. නැත්නම් ඕට හැමෝටම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද ඕවල A හා B වලට අදාළ ප්‍රතිදේහ දෙන්නත් නෑ. ඒතර මේකේ නෙගටිව් උත්තර ටික ඕගොල්ලෝ අතරියන උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. sorry පොසිටිව් උත්තර ටික. RH එතකොට දැන් මේ සාධකයේ RH පොසිටිව් ගන්න පුදුලේ දායක කරන නොහැක්කේ කියන නෑ. හරිද? දායක කරන හැක්කේ වෙන්නේ එතකොට නෙගටිව් වශයෙන් නේද? ඔව් නොහැක්කේ කියනවා මේකත් ප්‍රශ්නේ තේරුම් ගන්නදී හොඳට බලා ගන්න ඕන දෙයක්. මෙයාට දායක කරන්න බැරි කාටද? ඒතර අපි කොහොමද කිව්වේ? නෙගටිව් වලට පුළුවන් නෙගටිව් වලට ඕකේ. RH නෙගටිව් නම් ගැටලුවක් නෑ. sorry නෙගටිව් වලට ගැටලුවක්. හරිද? RH යම් සියල්ල නැත්නම් එයා මෙයාව අඳුරගන්නේ හතුරෙක් විදියට. ආගන්තුක ද්‍රව්‍යයක් විදියට. ඒ අනුව RH පොසිටිව් කට්ටියට මෙයාට පුළුවන් දෙන්න. එහෙනම් පොසිටිව් නම් ඕකේ නෙගටිව් නම් දෙන්න බෑ. එහෙනම් අපි දාගත්තම ලේසියි. එනවා දායක නොහැක්කේ කියන නහන්නේ. එහෙනම් නෙගටිව් කට්ටිය තමයි ඔයා තෝරන්න ඕන උත්තරේ. ඒතර උත්තරේ වෙන්නේ 3 A හා B පමණයි. O නෙගටිව් සහ AB නෙගටිව්. ඊට පස්සේ සීකස් ජීවන චක්‍රයේ දැකිය හැකි ලක්ෂණ. මොනවද සීකස් ජීවන චක්‍රයේ දකින්න පුළුවන් ලක්ෂණ? පරාදීන ජයජන්වන ශාකය. ඔය ජයජන්වන ශාකය පරාදීනයි ස්වාධීන නැහැ. ඒක හරි. ඒකගෘහී බීජාණු ශාකය නැහැ. සීකස් වල බීජාණු ශාකය ද්විගෘහී වෙනවා. ඒ කියන්නේ පුං හේතු කියලා එකක් හද ගන්නවා. ඊට පස්සේ ජය කිරුල කියලා වෙන එකක් හද ගන්නවා. ඒතර වර්ග දෙකක් තියෙනවා. ඒ අනුව B ගන්න බෑ. C කුක්ෂීය පටකයේ සහ මහා බීජාණු දානය එක හරියි. ඊළඟට බීජාණු ශාකයේ ද්විතීක වර්ධනය වෙන්නේ. ඔය එකත් අපි කිව්වා විවෘත බීජ ශාක වල හඳ මහත් වෙනවා. ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා. බීජ සුළඟ මගින් ව්‍යාප්ත වෙනවා. බීජ සුළඟ මගින් වෙන්නේ නැහැ. බීජ කියලා කියන්නේ අර අන්තිමට හැදෙන්නේ. හරි. ඒවා ගොඩක් වෙලාවට ඉතින් පොළොවට වැටිලා ජලය මගින් ඒ වගේ තමයි ව්‍යාප්ත වෙන්නේ. පරාග සුළඟ මගින්. පරාග කියලා තිබ්බම මේක හරි කියලා ගන්න තිබ්බා. නමුත් බීජ සුළඟ මගින් ඒක වැරදි. උත්තර වෙන්නේ 2. 49ට 2. 50 අන්තිම එක ප්‍රදාහ ප්‍රත්‍යාරයක් ඇති වූ පටකය ආශ්‍රිතව සිදු නොවන්නේ. රුධිර වාහිනිය විස්තර වෙන එක හරි නැහැ. ආශ්‍රිතව සිදු නොවන්නේ කියනවා කියන්නේ ඒක අපේ උත්තරයට ගන්න වෙන්නේ වැරදි. රුධිර වාහිනිය විස්තරණය වීම ගන්න එක වෙනවා නමුත් උත්තරයට ගන්න බෑ. කුඹසාරයේ ස්ත්‍රමේ ශ්‍රාවය කිරීමක් සිද්ධ වෙනවා. රුධිර සැපීම හැකියතා අවම කිරීම නෙමෙයි වෙන්නේ පුළුවන් තරම් වැඩි කිරීම. යනවා ඒක ගන්න බෑ උත්තරේ C හරි. අපි ප්‍රශ්න දාන්න. රුධිර වාහිනිය වල පාරගමනය බවට කිරීම නෑ පාරගමනය බව වැඩි කිරීමයි වෙන්නේ. යනවා C හා D හරි උත්තරේ 4. පටක තරලේ වැඩිපුර කාන්දු වෙනවා කොහොමද? හරි. යනවා එය MCQ ටික. ඊට පස්සේ ඒකම අපි ව්‍යුහගත එකට අදාළව වැදගත් කරුණු ටික සාකච්ඡා කරමු. ව්‍යුහගත එකට අදාළව මෙහෙමයි ඒකේ මම කොහොම සාකච්ඡා කරන්නේ නැහැ. වැදගත් යන ටික විතරක් ඔයගොල්ලෝ මාක් කරලා දෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට මම මාක් එකක් හදලා එනවා. හරි. මාක් එකක් දානවා. ඔයගොල්ලන්ට ඒක පේපර් එකත් එක්ක ඒක ලබාගෙන බලලා ලකුණු දාගන්න පුළුවන්. ලකුණුත් ඒක මම සඳහන් කරලා තියෙනවා. හරි. ඒක වඩා පහසුයි ඔයගොල්ලන්ට කාලය ඉතුරු වෙනවා. හරි වීඩියෝ එක දිහා ඔබට බලන්න ඉන්න එක ප්‍රශ්නයක්. ඒ ගොඩක් වෙලාවට ළමයින්ට ඇස්වල ප්‍රශ්න එනවා. මම ගන්න ළමයින්ගේ සමහර අයගේ දැන් කලින් කන්නඩි නොදාපු අය දැන් කන්නඩි දානවා. ඉතින් ඒ අනුව ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒ හින්දා ඒ විදිහට අපි කරමු. ව්‍යුහගත එකට මම වැඩි වෙලාවක් ගන්න නැහැ. ඉක්මනට ඒක කරගෙන යනවා. ඒකේ නෙමෙයි පේපර් එකේ ලොකු ගැටලුවක් නැතුව ඇති. ඒක මම අපෙන් ලියලා හදපු එකක්. ඒක මේ print එක අරන් තියෙන්නේ. කොහෙන්වත් මේ ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙන සර්ගෙන එකේම දුන්නොත් පොඩ්ඩක් මට කියන්න. මොකද දැන් මේවා මේ මම හදපු ආරේ. එහෙම දෙන්න බෑ. හරි. එතකොට මේකේ ගැටලුවක් නැතුව ඇති printing වල මම ආයෙ පාරක් මේක බැලුවා. හරි.
ඒකත් ගොඩක් හොඳ. ඒ කියන්නේ නිකම්ම තියෙන ඔය දැන් සමහරක් වෙලාවට සමහර පේපර්ස් මම දැකලා තියෙනවා විභාග පේපර්ස් වල එහෙම නිකම් සමහර විභාග මට්ටමක් කියලා නැහැ. හරි ඔය නිකම් ප්‍රශ්න ටිකක් අර නෝට් එකක් අරගෙන ඒකෙම තියෙන ප්‍රශ්න ටික නිකන් ඉතින් දාගෙන ගිහින්. ඒවා ලියන්න ඉඩකුත් නැහැ. සමහර ඒවා හරි. අහලා තියෙන ඒවා ලියන්න රෝල් අහලා තියෙන එක දැන් සමහරවිට අපි පෘෂ්ඨවංශීන්ගේ දැකිය හැකි විවාදක ලක්ෂණ කියලා. ඒකට එක රෝලයි තියෙන්නේ. හරි ඒතකොට එහෙම ඉන්න බෑ. ඒවා ඉඳ තියලා ඒක පිළිවෙලක් තියෙන්න එපා නේද? පේපර් එකක් කියපුවම. දැන් කලින් පේපර් එකටත් වඩා මම මේ තියෙන පේපර්ස් ඉදිරි පේපර්ස් ඔක්කොම ටික ඉතාම පිළිවෙලට විභාගයට අදාළවම වෙන විදිහට කරනවා. ලකුණු දෙන ඒවා පවා ලකුණු වෙන හැටි පවා ප්‍රශ්න එන විදිය පවා මේ හැම දෙයක්ම විභාගයට පුළුවන් තරම් ආසන්නව තමයි කරන්නේ. ඒකට ඕගලන්ට අර විභාගයේ පේපර් එක පීඩී එක ගන්න පුළුවන් මේ පේපර් එකට උත්තර ලියන්න. හරි. දැන් පළවෙනි ප්‍රශ්න බැලුවොත් ඒක දෙවෙනි පාඩමෙන් තමයි ප්‍රධාන වශයෙන් යොමු වෙලා තියෙන්නේ. මොකද මේක මේ 12 ශ්‍රේණියට අදාළව. ඒ කියන්නේ මේ මම මොඩල් පේපර්ස් පළවෙනි මොඩල් පේපර්ස් පහ දාන්නේ 12 ශ්‍රේණියට අදාළව. ඒකට ඒ අනුව අර දැන් ඒ කට්ටියටත් ඒක භාවිත කරන්න පුළුවන්. අර කට්ටියට කොහොමද පුළුවන්? එයාලා කොහොමද මේක අවසන් කරලා ඒගොල්ලෝ දෙගොල්ලන්ටම හොඳයි. නැත්නම් ප්‍රශ්නයක් එනවා දැන් මුලින් ඉඳලම මේ ෆුල් පේපර්ස්ම කරොත් පාඩම් 10ම අල්ලලා අර සමහර කමෙන්ට් කරගන්න බැරුව වෙනවා. ඉතින් අර සමෝටම හොඳයි නේද? ඒ නිසා තමයි මුලින් කරන පහ 12 ශ්‍රේණියට අදාළවත් ඊළඟ පහ ෆුල් පේපර්ස් විදිහට කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේ වගේ දැන් මේකේ වර්ගීකරණ තියෙනවා, වගු තියෙනවා. ඒ හැම එකක්ම සමතුලිතව තමයි මම මේ පේපර් එක හදලා තියෙන්නේ. හරි. හරි. එහෙනම් අපි බලමු පොඩ්ඩක් මේකේ තියෙන වැදගත් කොටස් ටික. මුල් දේවල් වල ලොකුවට එහෙම නැහැ. ඔයගලන්ට තේරුම් ගන්න අමාරු වෙන දේවල්. ඊළඟ මම මේ මාකි එක දානකොට හරිද? මේක මෙහෙම. ඒ කියන්නේ මාකි එකේ මම මේ ඉරි ගහලා තියෙනවා. හරි සමහර තැන්වල ඔයගලන්ට පේනවා ඇති මේ යටින් ඉරි ගහලා තියෙන්නේ. සමහර මේ තැන්වල ඉරි ගහලා තියෙනවා. සමහරක් ඔය ලියන්න තියෙන ලොකු කෑලි වල ඒ කියන්නේ මොකක්ද දැන් අහලා තියෙනවනේ මේ සහසාධක යන මොනවද කියලා. ඒතකොට සහසාධක යන මොනවද කියන එකට අදාළව ඔයගොල්ලෝ අර්ථ දැක්වීමක් වගේ ලියනකොට ඒ ලකුණු දෙන පොයින්ට්ස් ටික. හරි. ලකුණු දෙන්නේ මේ තැන් වලට. දැන් ඒක මම දීලා තියෙන මෙහෙම සමහර එන්සයිම් වල උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන නොවන සංඝටකනේ සහසාධක කියන්නේ. ඒකට මම ලකුණු දීලා තියෙන සමහර එන්සයිම් වල කියනවට එකයි. ඊට පස්සේ උත්ප්‍රේරක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය. ඒකට එක පොයින්ට් එකයි ප්‍රෝටීන නොවන සාධක සංඝටක. ප්‍රෝටීන නොවන කියන එකට එක පොයින්ට් එකයි. එනවා පොයින්ට් තුන තමයි ලකුණු තුන හම්බෙලා තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒවා මම අන්ඩර්ලයින් කරලා තියෙන ගොඩක් තැන් වල ඒ ලකුණු දුන්නේ මොනවටද කියන්නේ. එලිම ගන්න පුළුවන් නම් එහෙම අන්ඩර්ලයින් කරලා නැහැ දැන්. ඇමයිනෝ අම්ලයක පිටපොතට අයිති කාණ්ඩ තුනක් තියෙනවා. ඒ මොනවද කියලා තියෙනවා. ඒතකොට ඒ තුන වෙන වෙනම ඔයගොල්ලෝ ලියන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට ඒවට පිළිගන්න ඕනේ නැහැ. මොකද දන්නවනේ මේක කරලා තියෙන්නේ. එහෙම නැතුව අර ඡේදයක් වගේ මේ වාක්‍යයක් වගේ තියෙන ඒවාට මම අන්ලයින් කරලා තියෙනවා මොනවටද ගත්තේ කියලා. ඒතර හැම යෝගත් එකටම ලකුණු එන්නේ 40කට සීමා වෙලා 40 වැඩි කිරීම 2.5 කියලා තමයි අන්තිමේ සමස්ත ලකුණු ප්‍රමාණය 100ට හැදෙන්නේ. යනවා ඒතකොට එතනින් යෝග දෙක දෙනවා ලකුණු 400ක්. හරි. ඒත් මේ 400න් මෙහෙම දැන් 100කට හදනකොට ඕගොල්ලෝ අඩුම ගානේ මොකක් කරන්න ඕනේද? 100න් 80කවත් ටාගට් එක තියාගන්න ඕනේ. හරි. 100න් 80කවත් ටාගට් එක තියාගන්න ඕනේ විභාග ප්‍රශ්නයක් කරනකොට. ඒතර 80ක් ආවොත් 80 ඒවා අතර 320ක් තියෙනවා. හරිද? මොකද රචනායක අපිට බලාපොරොත්තු වෙන්න ගොඩක් අමාරුයි. ඒක ලකුණු ගන්න එක හරි අමාරුයි අපිට ඒක ලියා ගන්න එක. හරිද? තුන් හතර අතාලියලගේ ප්‍රශ්නයක් වුණත් ඒක ලියද්දිත් ආපහු පොයින්ට් ගන්නක් හැදෙනවා. ඒකටත් අපි පුළුවන් තරම් හුරු වෙනවා. මේකෙදිම ඕගොල්ලන් මේ වීඩියෝ සීරීස් එකේම හම්බ වෙනවානේ මොඩල් පේපර්ස් වල පේපර් 10ක් හම්බ වෙනවා. රචනා ප්‍රශ්න වල 40ක්. 10 4 40යි. 40ක් ලියනවා. ඉතින් ඕනම ප්‍රමාණයකින් ඕගොල්ලන්ට ඇති ඒකට යන්න ඒක හදා ගන්න. හරි. බෙදින් කරන්න ඕනේ. ආයෙ ඒක කරන්න ඕනේ පේපර්. එනවා රචනායකින් හම්බ වෙන්නේ 150යි. 150 ගානේ හතරක් ඒ කියන්නේ 600. දැන් රචනා ප්‍රශ්නයක අඩුම ගානේ අපි 120කවත් ටාගට් එකක් අරන් ගියොත්
හරිද? ඒ වගේ හතරක් වෙනවා. හතර වල දෙකක් තමයි 480. ඒක 480 120 යවුව මොකද වෙන්නේ? එතන 100ක් වෙනවා 900ක් එනවා. අත්තයි නෑ 800 නේ. 800 බෙදීම 20. 40. එතකොට මේක MCQ අතරේ මොතාව මේ ලකුණට අන්න එනවා 80. හරි? ඔන්න ඒක හැදුවා. ඉතින් ඔහොම තමයි ලකුණු ගන්න වෙන්නේ. ඉතින් ඔය වගේ දැන් එහෙම අපි ගණන් හදුවට මේ ගොඩක් ඉතින් මේ එහා මෙහා අඩුවට වීම වෙනවා. ඒක සාධාරණයි. අනිවාර්යෙන් ඉතින් ඒක වළක්වන්න බෑ. හරි? කොච්චර පාඩම් කරලා ගියත් යෝගත් එකට 80කට ලියා ගන්න බෑ. ඒ කියන්නේ අර සමහර ඒවා 80 90 ගන්නවා. සමහර ඒවා 50යි 60යි. එහෙම වෙනවනේ. ඉතින් ඔයාලා ඒ වගේ හැම දෙයකින්ම අපි හදා ගන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් ඔළුව තමයි තියෙන්නේ. හරි. යනවා අපි බලමු. පළවෙනි ටික ගැටලුවක් නැහැ ලොකුවට. පළවෙනි ප්‍රශ්නේම ලොකු ගැටලුවක් නැහැ. ඒකේ අපි සාමාන්‍ය ප්‍රශ්නයක් ගත්තම කොටස් තුනක් තියෙනවා. හරි. A B C කියලා. ඊට පස්සේ මේ බලනකොට B කොටසේ හතරවෙනි ප්‍රශ්නේ උපස්තර සාන්ද්‍රණය අනුව එන්සයිම් ක්‍රියාවල ශීඝ්‍රතාවය දර ප්‍රස්ථාරයක සටහන් කරන්න කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් දානවා උපස්තර සාන්ද්‍රණයත් එක්ක කියන්නේ අපි ප්‍රස්ථාර කීපයක් හදලා තියෙනවා පාඩමේදී. එන්සයිම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් එක්ක ඒ කියන අදාළ සාධකය වැඩි කරද්දී කොහොමද ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කියන්නේ. ඒ අනුව උපස්තර සාන්ද්‍රණය කියලා කියන්නේ මෙහෙමයි. අපි එන්සයිම් ප්‍රමාණයක් මේ වගේ නියත කරලා මේකට පිටින් එකතු කරනවා උපස්තරය. ඒතකොට එන්සයිම් මේකේ නියත ප්‍රමාණයක් තියෙන්නේ අනුව ප්‍රස්ථාරය යනවා මේ විදිහට එක්තරා අගයක් දක්වා වැඩි වෙලා ඊට පස්සේ නියත වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන සියලුම එන්සයිම් අණු උපස්තර වගේ සම්පූර්ණ වෙනවා සංතෘප්ත වෙනවා. එහෙම සංතෘප්ත වුණාම අලුතින් වැටෙන උපස්තර වලට බලන් ඉන්න වෙනවා. අරකේ තියෙන එන්සයිම් අණුව තමන්ගේ ප්‍රතික්‍රියාව වෙන වෙලාව නිදාස් වෙනවා. අන්නේ අවස්ථාවට අපව තමයි සංතෘප්ත වෙනවා කියලා කියන්නේ. ඒතකොට මේකේ අගේ නියත අගයක් ගන්නවා. ඒකක් අයින් වුණාම තමයි අපව ප්‍රතික්‍රියාව පටන් ගන්න. ඒ යනවා මේ විදිහට එනකොට මේකේ ලකුණු දීලා තියෙනවා. දැන් මෙතන ඕගොල්ලෝ නම් කරනවා නේද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. මෙතන පස්තර සාන්ද්‍රණය. මම මේ පස්තර ලකුණු හතරක් දීලා තියෙනවා. මෙන්න මේ සංතෘප්ත ලක්ෂ්‍ය පෙන්වනවා. අනුම ගන්න මෙතන කඩේක් ගාලා තියෙනවා නම් ඒ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා නේද? ලියන්න වෙනවා. හරි. සංතෘප්ත වෙන ලක්ෂ්‍ය. මොනවා සංතෘප්ත වෙන එන්සයිම්. මේකට එක ලකුණයි, ප්‍රස්ථාරයේ හැඩයට එක ලකුණයි. මේ අක්ෂර දෙක නම් කරනකොට ලකුණු දෙකයි. ඉතින් තමයි ලකුණු හතර මේ ප්‍රස්ථාරයට ඇවිල්ලා තියෙන්නේ. මේ භාගයේදී උනත් ගොඩක් වෙලාවට මේ වගේ කොටසක් එන්න පුළුවන්. ආවම ලකුණු දෙන්නේ ඒ හැම එකටම. හරි. නිකන් මෙහෙම දැම්ම කියලා. දැන් සමහර ළමයි මෙහෙම දැම්මා වෙනවා. හරි. මේ තියෙනවා ප්‍රස්ථාරය මෙහෙම ඇදිනවා. කොහොමද වෙන්නේ? කොහොම මේ ප්‍රස්ථාරය. සමහර කට්ටිය ප්‍රස්ථාරය. ඔය අපි ඉතින් බලලා දකින්නවනේ මේ මැදලා තියෙනවා. ඉතින් මේකට මේ ලකුණ නැහැ, මේ ලකුණ නැහැ, මේ ලකුණ නැහැ. එකයි හම්බ වෙන්නේ. හතරක් හම්බ වෙන එකට එකයි හම්බ වෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? දැන් 80ක් ටාගට් කරන් ගියාම ලකුණු 60යි සමහර වෙලාවට අපේ ඇත්ත සත්‍ය ප්‍රමාණය 60යි. ටාගට් එක 80යි සත්‍ය ප්‍රමාණය 60යි. ඉතින් එහෙම වුණාම තමයි අර ලකුණු පල්ලෙහා බහින්නේ. හරි. තමන්ගේ අවශ්‍ය රිසල්ට් එකට යන්න බැරි වෙන සාධක මේ වගේ දේවල්. අනිත් විෂයන් වලවත් එහෙමයි. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒකක දාන්නේ හරියට ඒක පරිවර්තන කරලා නෙමේ ආදේශ කරන්නේ. එතනින් මුළු ගානක්ම සමහර වෙලාවට වරදිනවා. ඉතින් ගානට යම් ප්‍රමාණයක් ලකුණු ආවත් මොනව වෙන්නේ නැද්ද? මදි මේ ප්‍රමාණය. හරි. ඊට පස්සේ අනිත් ටිකට උත්තර ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආපහු තියෙනවා මෙන්න මේක C කොටසේ 4 වෙනි ප්‍රශ්නේ. ඒකේ මම අහන්නේ මෙහෙමයි. ප්‍රතිශක්තියේදී සිදුවන ප්‍රධාන සිදුවීම් අඩංගු කළ ගැලීම් සටහන් කරන්න. ඒකෙදි තියෙනවා සංයෝග සඳහා සංකේත පමණක් ප්‍රමාණවත් කියලා. එතන මේ වරණතුල වගේ සාමාන්‍ය විභාග තියෙනවා ATP කියලා. කියන්නේ සංකේත දාලා මට නිකන් අර ප්‍රතිශක්තිය ඔයගොල්ලෝ දාලා වශයෙන් වෙන්නේ මොකද්ද කියලා හරිද?
ඊතරගන්න හරි මොකක් නිර්මාණයක් විදිහට ඒක කරන්නයි මෙතන කියන්නේ. ඒතර ඒක ලකුණු වෙන්නේ මෙහෙම. හරි. පෙප් චක්‍රයේදී ඔක්සලෝ ඇසිඩ් මෙහෙම තියෙනවා. ඉතින් මේක දැන් 9න් ලියලා තිබ්බා කියන්නකො. නම් කරලා ඔක්කොම එහෙම ලියන්න නැතුව ඔක්සලෝ ඇසිඩ් කියලා ලියලා තියෙනවා. ඒක හරි. ඔක්සලෝ ඇසිඩ් මොනවා කරනවද? ඇසිටයිල් කාණ්ඩයක සම්බන්ධයි. මේක ඔයගොල්ලෝ අර CH3 එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මේ කාණ්ඩය එහෙම ලිව්වත් කමක් නැහැ. මේ දෙක එකතු වෙලා මොකක්ද හැදෙන්නේ? පල්ලයට මම ලියන්න නැත්නම් ඊට මැදින් හින්දා මේ දෙක එකතු වෙලා හරි මෙතන හැදෙනවා සිට්‍රික් ඇසිඩ්. සිංහලෙන් සිට්‍රික් අම්ලය කියලා ලියුවා පොර ප්‍රශ්නයක් නැගතුවක් නෑ. සිට්‍රික් ඇසිඩ් වලින් ඊට පස්සේ හැදෙනවා ආපහු සිට්‍රික් ඇසිඩ් එක මොනවාට ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා. ඒක මෙහෙම දානවා වඩා හොඳයි. නමුත් අනිතර දැම ප්‍රශ්නයක් නෑ. හරි ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා ඔක්සිජන් ඇසිඩ් වලට මොනවද දැන්නේ වෙනවා. මේ අතරතුර මොනවා වෙනවා කියලා පෙන්වන්න ඕනේද? අර නිපදෙන සංයුගය කියන්නේ CO2 පිට වෙනවා කාබෝක්සිල් ආයනයක් සිද්ධ වෙනවා. ඊළඟට ATP හැදෙනවා. ATP හැදෙන එක වඩා හොඳයි. ඔයගොල්ලෝ මෙහෙම පෙන්නනවා නම් ATP ධන TI වලින් ATP හැදෙනවා කියලා පෙන්නනවා. ඊගොම ATP නෙමෙයි මෙහෙම. ඊට පස්සේ අපහු NADH FADH2 මොනවා ටික තිබුණා නම් ඒකට එන ලකුණු ටික හම්බ වෙනවා. ලකුණු පහක් ඒකටම වෙන් කරලා තියෙනවා. මේ දේවල් ටික. ඒතර ඒකට බලලා අපි ලකුණු දෙනවා. ඒකට මේ දේවල් ටික ඔයගොල්ලෝ හරියට තියෙන්න ඕනේ. මේ නම් වෙනස් වෙලා මෙතන දෙක දැන් ගණන් මෙතන තිබෙන්නේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. තිබ්බ කියන ප්‍රශ්නකුත් නැහැ. මේ ටික මේ විදිහට සටහන් වෙන එකයි ඒ ගැලින් සටහනක් දෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා මේ වර්ගීකරණය. ඒ වර්ගීකරණයට ඔයගොල්ලන්ට අමාරු නැහැ. හරි ඒ වර්ගීකරණයේ හිස්තැන් තියෙනවා 8ක්. ඒ 8 හරියට පුළුවන්ටයි තියෙන්නේ. බ්‍රයෝෆයිටා කියලා තියෙනවා මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ඒකේ විශාල ශාක නෙමෙයි. ඒක ඔයගොල්ලෝ දැක්කම තේරුම් ගන්න පුළුවන්. මොකද එහා පැත්තේ සනාල ශාක කියලා තියෙන්නේ. මේ පැත්තේ විශාල ශාක නෙමෙයි විනාල ශාක වෙන්න ඕනේ. හරි. එතන පොඩි අකුරක දෝෂයක් තියෙනවා. විනාල ශාක වල බ්‍රයෝෆයිටා ඊට පස්සේ හෙපටෝෆයිටා කියලා ඒ හිස්තැනට එනවා. ඒ කියන්නේ විනාල ශාකවල බෙදෙන එතන ෆයිලම්ස් වල තියෙන හිස්තැනට එන්න ඕනේ හෙපටෝෆයිටා. ඒතර බ්‍රයෝෆයිටා වල උදාහරණ විදිහට කොකොනාට්. ඒක අනිවාර්යයෙන් ඕගොල්ලෝ ඉංග්‍රීසි වලින් ඉතාලික් වලින් ඒ කියන්නේ විද්‍යාත්මක නම ලියන විදිහට ලියනවා. හෙපටෝෆයිටා වලට මාපැන් කියන. සිංහලෙන් ලිව්වත් මම ලකුණු දීලා දෙනවා. හරි. කොකොනාට් කියලා ලිව්වත් ලකුණු දෙනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් විභාගයට ඔයගෙන් ලියද්දී ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. සනාල ශාක පැත්තෙන් බීජ සහිත එක අපිට පේන දෙයක්වල වෙන් කරලා තියෙනවා. අපේ හිස්තැනට එන්න ඕනේ විතර බීජ රහිත. බීජ රහිත සනාල ශාක කියලා හිස්තැනට එන්න ඕනේ. ඒක අපව බෙදන්න පුළුවන් ෆයිලම්ස් දෙකකට ටෙරෝෆයිටා සහ ලයිකෝෆයිටා කියලා. ටෙරෝෆයිටා වල උදාහරණේ නෙක්ට්‍රොලොපිස්, ලයිකෝෆයිටා වල උදාහරණේ සිලිජෙන්ඩා හරි ලයිකෝපෝඩියම් ලිවර් ප්‍රශ්නයක් නැහැ. මේ මාරු වුණාට කමකුත් නැහැ. මේ දෙක මාරු වුණාට කමක් නැහැ. මෙතන තියෙන එකයි මේකයි මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ද ලයිකෝෆයිටා දාන්න මෙතෙන්ද ටෙරෝෆයිටා දාන්න මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හරියට දාන්න තියෙනවා එකක් ගැටලුවක් නැහැ. හරියට දැම්ම හැකි සෙලිජෙල්ලා බීජාණු ශාකයේ තියෙන ලක්ෂණ ඒකගුණී බව හරි, කඳ මුල් පත්‍ර විභේදනය හරි, බීජ දැරීම වැරදි, භූගත රයිසෝමය වැරදි, විෂමපත්‍රිතාව තියෙනවා හරි. යනවා ඊට පස්සේ ආයත් එමු අනිත් ලියාගෙන යන්න තියෙන ඕගොල්ලන්ට ඒවට අදාළව මම මේකේ මේ ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ B කොටසේ දෙවෙනි එක ඇනලීටාවන්ගේ ස්නායු පද්ධතිය කෙසේ වේද කියලා තියෙනවා. ඒකට ස්නායු පද්ධතියට අදාළව තුන්වෙනි පාඩමේ ඇනලීටාව ගැන ස්නායු පද්ධතියට අදාළව තියෙනවා. එයාගේ කොටස. ඒ ටික තමයි මම ලකුණු දෙන්න දීලා තියෙන්නේ. හරි. ඒකෙදි මෙහෙම ලකුණු දීලා තියෙනවා. පෘෂ්ඨීය ගැන්ලියම උදරීය ස්නායු රැහැන හා වලයාකාර සම්බන්ධක වලින් සමන්විත හොඳින් වැඩුණු ස්නායු පද්ධතිය කොච්චරද කියනවා. ස්නායු පද්ධතිය ඒගොල්ලන්ගේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක ඔයගොල්ලෝ මුලින්ම සඳහන් කරලා ඊළඟට හොඳින් වැඩුණු ස්නායු පද්ධතියක් කියලා ලියවනම් හරි. ඊට පස්සේ අනිත් ලොකුවට ගැටලුවක් නැහැ. ලියගෙන යන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. තුන්වෙනි ප්‍රශ්නේ ආවොත් තුන්වෙනි ප්‍රශ්නෙත්
ගැටලුවක් වෙන තැන ඕගොල්ලන්ට නැතුව ඇති. උත්තර හොඳට බලන්න දීලා තියෙන මාර්කින් එකට අනුව ඒවා අන්ලයින් කරලා ලකුණු ටික දාලා තියෙනවා. ඒවා හරියටම ඔයාලා දාගන්න. හරි. ඊළඟ වගුවක් තියෙනවා. අපිච්ඡද පටක පිළිබඳ. හරි. හතරවෙනි ප්‍රශ්න පටන් ගන්න වගුවකින් මේ වගේනේ. ඒතර ඒ වගුවෙන් පටන් ගත්තාම ඒකේ වගුව ඔයගොල්ලන්ට පුරවන්න තියෙන මේ විදිහට අපිච්ඡදයක් තියෙනවා. අපිච්ඡදයේ සෛල ස්තර කීයක් තියෙනවද කියන එක. එතකොට ඒ අනුව ස්තරීභූත ශර්කමය කියන්නේ හරිද? සංකීර්ණ අපිච්ඡදයක්. ඒකේ ස්තර කීපයක් ඝනාකාර සරල ඝනාකාර වල එකයි. ව්‍යාජ ස්තරීභූතෙත් එකයි. කාර්ය විදියට මොනවද එකට එන්නේ? ඒක මම වෙනම දාලා තියෙනවා වගේ. හතරවෙනි ප්‍රශ්න දාලා ස්තරීභූත ශර්කමයේගේ කාර්යභාරය වෙන්නේ ශීඝ්‍රයෙන් නවසයිල ඇති කිරීම හා දර්ශනයන්ට ඔරොත්තු දීම. ඒතකොට මේ දෙකටමයි ලකුණු වෙන්නේ. හරි. දෙකම ලියන්න. දේහපාතේ ස්ථාන වෙන්නේ සම මුඛාභ්‍යන්තර ආස්තරණය බුද්ධ මාර්ගයේ යෝනි මාර්ගයේ වගේ. හරි. ඒතකොට මෙහෙමයි. ඒකේ මේ තියෙන ස්ථාන නම් එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එකක් ලකුණු හම්බෙන්නේ. ඊළඟට ඝනාකාර අපිච්ඡදේ තියෙන කෘත්‍ය වෙන්නේ ශ්‍රාවී කෘත්‍ය. විවිධ ඒවා ශ්‍රාවය කිරීම. ඒ ආශ්‍රිත උත්තර ලියලා තියෙනවා ලකුණු දෙන්න. තියෙන්නේ කේට ග්‍රන්ථි මොනවා හරි ග්‍රන්ථි කියලා ලියවනම් ඒත් ඇති රුක්ක නාලිකා. ඒ කියන්නේ රුක්කාණුයි. ඊළඟ ව්‍යාජ ස්තරීභූත අපිච්ඡදේ තියෙන්නේ ඒකේ කාර්ය වෙන්නේ ශ්ලේෂ්මල නිපදවීම හා පක්ෂමගින් ශ්ලේෂ්මල පැතිරවීම. ශ්වාසනාලය තියෙන්නේ ශ්වාසනාලයේ. දැන් ඒතර කාර්යයන් වල දෙකක් ආවන සමහර ඒවාට. ඒතර ඒකේ ඔයගොල්ලෝ එකයි නා ලියලා තියෙන්නේ භාගයයි හම්බෙන්නේ. දේහයේ ඊට පස්සේ ඒක උගන්වන්න නැහැ අනිත් අය. ඒවට මාකින් එක බලලා ඔයගොල්ලෝ අදා ගන්න. හරි. මාකින් එකේ පැහැදිලිව මම දාලා තියෙනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් නම්බරයට මගේ නම්බරයට WhatsApp වලින් අහන්න පුළුවන් ඕගොල්ලන්ට. වීඩියෝස් වල මම සඳහන් කරලා තියෙනවා නම්බරය. හරි. හරි. ඊට පස්සේ එසේ පාර්ට් එක ගැන බැලුවොත් එසේ පාර්ට් එකේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්න හතරක්. පළවෙනි එක යමු වෙන්නේ එන්සයිමේ ප්‍රතික්‍රියා. ඒ අනුව මේ ප්‍රශ්න එසේ එකට දානකොට මම විවිධත්වයක් ඇතුව කලින් කරපු එකේ නම් අපිට ටිකක් අර මේ ඒකේ පොඩ්ඩක් අර මට හදා ගන්න වෙලාව ටිකක් මදි වුණා. ඒ නිසා මේ අර පන්ති වල හදපු ටියුටර්ස් වලින් එහෙම තමයි පේපර් එක හදුවේ කලින් පේපර් එක. නමුත් දැන් එහෙම නෙමෙයි මේ ක්ලාස් එකේම ඔයගොල්ලෝ YouTube ක්ලාස් එකට මේ පේපර්ස් හදන්න. ඒ අනුව පළවෙනි එක දෙවෙනි පාඩම වෙන්නේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එසේ ක්වෙස්චන් එකක් විභාගයට එනකොට කොටස් දෙකක් කියනවා නේද? ඔය කොටස් දෙකෙන් දැකලා ඒක කියලා දාලා ඒකේ A කියලා අනුමානයක් සහ B කියලා අනුමානයක්. කොහොම එනේවා තියෙනවා. ගොඩක් වෙලාවට එකක් දෙයක් අනිවාර්යයෙන් ඔහොම එනවා. නමුත් සමහර ඒවා එන්නේ තනි ප්‍රශ්නයක් විදියට. ඉතින් ඒක තනි ප්‍රශ්නයක් විදියට આવොත් එපා කියන්න බෑ. මම මේ සැරේ දාලා තියෙන දෙවෙනි පේපර් එකට දාලා තියෙන තුනම කැටි සටහන් නැර අනිත් තුනම ඒ වගේ තනි ප්‍රශ්නයක් විදියට සටහන් වෙලා තියෙනවා. ඒ අනුව පළවෙනි එක එන්සයිමේ ප්‍රතික්‍රියා සඳහා බලපාන විවිධ සාධක පිළිබඳ විස්තරයක්. ඒතර මේකදී ඔයගොල්ලෝ එන්සයිම ගැන ලියන්න ඕනේ නැහැ. ඒව තමයි ගොඩක්ම ළමයි කරන මේ අර කාලේ ගොඩක් ගත වෙනවා ඊට පස්සේ. හරිද? මේකේ කෙනෙක්ම මාකියක පටන් ගන්නෙම උෂ්ණත්වය කියලා. හරි? මාකියක පටන් ගන්නෙම එසේ පාර්ට් එකේ උෂ්ණත්වය කියලා. හරි? මේ මාකිය. මේක මම ඔයගොල්ලන්ට දානවා. හරි? මේකම මම ස්කෑන් කරලා දානවා මම අතින් ලියපු මාකියක. හරිද? හරි පිළිම පටන් ගන්න උෂ්ණත්වය කියලා. සමහර ළමයි එන්සයිමයක් ගැන මොකක්ද කියලා ලියනවා. ඊට පස්සේ නිෂේධය ගැන ලියනවා. ඔය වගේ සෑහෙන්න කරුණු ලියනවා මේ ක්ලාස් එකට. ඒකට පැය භාගේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට 21කට වෙන්නේ. නමුත් පැය භාගයක් සම්පූර්ණයෙන් ගන්න එපා. අනිවාර්යයෙන් විනාඩි 25ක 20ක ස්පීඩ් එකක්. 20කින් නම් අමාරු 21ක් සම්පූර්ණ කරන්න 20ක ලියුවා කියලා හොරට ලියලා තියෙන. ඒ කියන්නේ හරි 25ක්වත් අඩුම ගානේ ටාගට් කරා යන්න. මොකද ඒතකොට එසේ ප්‍රශ්න හතරෙන් අපිට විනාඩි 20ක් විතර ඉතුරු වෙනවනේ. හරි. ඒක හරි වටිනවා. හරි. ඒ විනාඩි 20 මාර වටිනවා ඕගොල්ලන්ට සෙකන්ඩ් පේපර් එකේ. මොකද ස්ට්‍රක්චර්ඩ් එකේම ඕගොල්ලන්ට නැවත බලන්න හම්බ වෙනවා කියලා කියන්නේ ස්ථිරවම තව ලකුණු 5ක් විතර පාන්නේ මේ සමහරවිට 15ක් 20ක් වුණත් වැඩි කරන්නේ. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ලකුණු 400ක් එනවනේ. ඔය 400 ලකුණු 20ක් විතර වැඩි වෙනවා අනිවාර්යෙන් අර අන්තිමට ඕගොල්ලෝ නැවත තවත් බලමු. ඔව් ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් තමයි මේ 20 හම්බ වෙන්නේ නැහැ. ඒ බලන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ.
එසේ ටිකටත් ගොඩක් වෙලාවට ලකුණු මේ වෙලාවම දෙන්න. ඉතින් එසේ එකකට ඒ වගේ හුරු වෙන්න ඕනේ. මොකද ડોක්ටර් කෙනෙකුට ඔපරේෂන් එකක් කරන්න දවස් 4 5ක් වෙන්නේ සතිය දෙක ගන්න බෑනේ. එයාට ඒ ටාගට් එකේ ඒ වෙලාවෙදි කරන්න ඕනේ. ඒක මේ සල්ලි හොයන්නවත් එහෙම නෙමෙයි. මොකද සමහරක් එහෙම තියෙනවා. ඒ කියන්නේ දේහේ ගොඩක් වෙලා එහෙම කපලා එහෙම විවෘත කරගෙන ඉන්න බෑනේ. හරි. මන්ට පුළුවන් එක ඉක්මනින් කරන්න ඕනේ. ඒ නිසා එතෙන්ට ඕගොල්ලෝ ඒ හැකියාව හදා ගන්න ඕනේ. හරි. ඒකයි එසේ වලින් ඕගොල්ලන්ට ඒ එහෙම දීලා තියෙනවා බලන්න. හරි. ඒතකොට ඒකෙදි ඒ බලපාන සාධක ගැන තමයි කෙලින්ම ලියන්න ඕනේ. අර උෂ්ණත්වය, pH එක, නිෂේධක, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම් සාන්ද්‍රණය. ඒ වේ ගොඩක් කරුණු තියෙන්නේ මේ උෂ්ණත්වයට, නිෂේධක වලට වගේ තමයි. අනිත් ලොකු කරුණු ප්‍රමාණයක් නැහැ. ඊළඟ ආහාර මාර්ගයේදී ආහාරයට සිදුවන රසායනික ජීර්ණය. මේකෙදී ඔයගොල්ලන්ට අර එන්සයිම් ටික හොඳට පාඩම් කරගන්න වෙනවා. හරි. සියලුම එන්සයිම් මේකෙදී සඳහන් කරන්න ඕනේ. සියලුම එන්සයිම් වලට එක ගන්න පොයින්ට් වෙනවා. ඒ අනුව ඒ ප්‍රශ්නේ ගැන ඒ විදිහට බලන්න උත්තරේ ත්‍රිපණයෙන් මේ ලකුණු හදලා තියෙන්නේ. ඊළඟට අර එන්සයිම් ප්‍රතික්‍රියා සඳහා බලපාන සාධක කිව්වම මොඩල් ළමින් අමතක වෙන එක තමයි ප්‍රස්තාර. හරි. ප්‍රස්තාර අඳින්න ඕනේ. හරි. මම කලින් එකක් කියන්නේ ඒ වගේ උෂ්ණත්වයේ ප්‍රස්තාරය, pH ප්‍රස්තාරය ඒවට වෙන වෙන ලකුණු හම්බෙනවා. ඊළඟ තුන්වෙනි එක ජෛව හා අජෛව ආතතිය මොනේ ශාක දක්වන ප්‍රතිචාර. ශාක පාඩමේ හතරේ පාඩමට අදාළව අන්තිම කොටස. තීර පාඩමේ තියෙන අන්තිම කොටස තමයි මේ ජෛව හා අජෛව ආතති කියන එක. ඒකට අදාළව ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒ දේවල් ටික සටහන් කරගන්න. ඒකේ නෝට් එකේම තියෙන කොටසක් තමයි ඒකේ තියෙන ලොකු අමාරුවක් නේ. දැන් කෙටි සටහන් ප්‍රශ්න බැලුවොත් ඒකේ තියෙනවා ආලෝක අධිග්‍රහණයට ශාක ප්‍රලෝභයක අනුවර්තක 2020 විභාගෙදී මේක ආවා. කෙටි සටහන වලට නෙමෙයි මේක ආවේ ඒ වෙලාවේ එක්තරා රචනා ප්‍රශ්නයේ කොටසක් විදියට AB කියන කොටස් දෙකක් එනවා. ඒ කොටසක් විදියට තමයි ඒක ආවේ. ඊළඟට සෛල සංදි. සෛල සංදි කිව්වහම අස්ථි වල තියෙන සංදි ටික ලියන්න එපා. හරි? ගෝල ගෝල සංදි එහෙම කියලා ලියන්න එපා. සෛල සංදි ගැන යන්න. අර තද සංදි එහෙම කියලා තිබුණේ සංවේදක සංදි. ඒව ගැන ලියන්න. දැන් රුධිර කැටි ගැසීම ගැසීමේ ක්‍රියාවලිය විස්තර කරන්න තියෙන්නේ. පොයින්ට් ඒවට 20ක් 25ක් වගේ තමයි එන්නේ. හරි? ඒ අනුව කොහොමද 150 ප්‍රශ්න හතරක් තියෙන්නේ. හොඳ ප්‍රශ්න හතරක්. ඒතර අපි මේ ක්ලාස් එක කරලා ඉවරනකොට ඔයගලන්ට එන්න පුළුවන් විභාගයට එන්න පුළුවන් ඔක්කොම රචනා ප්‍රශ්න වගේ අපි සම්පූර්ණ කරනවා. මොකද අපි ඔහේ රචනා ප්‍රශ්න ගන්නව නෙමෙයි. පාඩමකින් හැම එකෙම කව වෙනවා. දෙවෙනි පාඩමේ හිතන්න ප්‍රශ්න පේපර්ස් 10කින් දෙවෙනි පාඩමෙන් හදන්න ප්‍රශ්න නැහැ. හරි යනවා ඒකෙන් තියෙන හැම ප්‍රශ්නයක්ම ඊළඟ විභාගයට එන හැම ප්‍රශ්නයක්ම ඔයගලන්ට කව වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව මේ පේපර් ක්ලාස් එක හරියට ඔයගොල්ලෝ කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ රිසල්ට් එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක ඔයගොල්ලෝ අරගෙන එසේ එක පස්සේ කරනවා. දැන් කම්මැලි MCQ එක විතරක් ඇති. එහෙම කරලා නම් සාර්ථක වෙන්න බෑ. සාර්ථක වෙන්න පුළුවන් භාගෙට හරි අර්ථ වශයෙන් හරිද කාල වශයෙන් එහෙම තමයි සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඒකේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕගොල්ලෝ හැමතිස්සෙම වග බලා ගන්න. හරි මේ පේපර් ක්ලාස් වීඩියෝස් ඒවා ඔයගොල්ලන්ට දෙමව්පියෝ සල්ලි වලට වේදන් කරලා අරන් දෙන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. හරි අපිත් ලොකු මානසිකයක් වෙන්නේ. හරි මේ මුදල් කොටි මුදලට වඩා ලොකු වැඩක් ඔයගොල්ලන්ට ගෙනෙන්නද කියලා හිතන්න. මේ වගේ වැඩ පිළිවෙලක් වෙන කොහෙවත් නැහැ නේ. පේපර්ස් 10ක් අපි ඔයගොල්ලන්ට රුපියල් 1000කට දෙනවා. හරි ඩිස්කෂන් ඔක්කොමත් එක්ක. හරි අනිත් දැන් පේපර් ක්ලාස් එකක් ගත්තොත් පේපර් ක්ලාස් එක උපරිම මාසිකට සමහරවල්ලාට 1000ක් විතර ගන්නවා. ඒක කරන්නේ 4යි. පේපර්ස් 4යි. උපරිම කරන්නේ. ඒකත් මේ වගේ ෆුල් පේපර්ස්ම වෙන්න පුළුවන්. නමුත් අපි පේපර්ස් 10ම ඔයගලන්ට උත්තරත් එක්ක මාර්කින් එක සම්පූර්ණ සාකච්ඡා කරලා ඒක මොකද කරන්න අපි 10කට පොඩි ගණනකට ඒ ටික උකරලා දෙනවා. ඉතින් ඒ වෑන් ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න. හරි දෙමව්පිය විදන් කරන ගානට ඒ මුදලට ඔයගොල්ලෝ වටිනාකමක් දෙන්න. හරි මාසෙට ඒගොල්ලෝ සල්ලි හොයන්න දෙන්න. ඉතින් ඒ කරලා හොඳ රිසල්ට් එකක් අරගෙන මේ වෑන් ඉහළටම යන්න ඔයගොල්ලන්ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මාසෙට තමයි ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. ඒ වලට MCQ එකක් හරි වියුගත් එක essay එකක් හරි ඒකට දානවා මම මාර්කින් එක දානවා මේ වීඩියෝ එකත් එක්කම ඒතකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවා මාර්කින් එකක් හරි ඒක පහසුයි ඔයගොල්ලන්ට හරි වියුගත් එක essay එක ඒ වගේ වැදගත් තැන් ටික මම කියනවා ඊට අමතරව තියෙන තැන් ටික ඔයගොල්ලන්ට ඒකට මාර්ක් කරගන්න පුළුවන් දැන් ෆිසික්ස් වල වගේ නේ ලයිව් කරනවා වගේ ඔයගොල්ලන්ට අර
ගාන හදා ගන්න වගේ තේරෙන්නේ නැති ඒවා නැහැ. එහෙම තිබ්බොත් අහන්න. හරි. එහෙනම් මෙතනින් මොඩල් පේපර් 2 එක අපි සාකච්ඡා කිරීම අවසන් කරනවා. ළඟදී තව සතියක් දෙකක් වගේ ඇතුළත මම මොඩල් පේපර්ස් වල 3 ඊළඟ පේපර් එකක් දානවා. මේ වගේ වීඩියෝ එකක් කරලා දානවා. පේපර් එකත් ඒතර ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඒ නිසා පේපර් ඕන තරම් තියෙනවා. තව 10ක් අපි කරනවානේ. මේකත් මේ දෙක දැන් ඉවරයි. තව 8ක් කරනවා. ඒතර ඒකයි ඉක්මනට මේවා ඉවර කරන්න පුළුවන් නම් ආයෙත් කතාවක් කරන්න පුළුවන් නම් මට ආවද. ඒ නිසා මේවා ඉවර කරලා තියන්න. කොට ගන්න එපා. සමහර අය වීඩියෝ එකක් ගන්නවා ඊට පස්සේ තියරි පාඩම් ටිකත් ඔක්කොම ගන්නවා. හැබැයි කරන්නේ. ඔබ තියාගෙන ඉන්න ඕඩවල. නේද? එහෙම නැතුව හොඳට මේවා කරලා මේවා ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් අපි ඊළඟ පේපර් එකෙන් හම්බ වෙනකම් එන මටම ආයෙත්